සුබ දවසක් සියලු දෙනාටම. අධ්‍යාපනයේ නව ප්‍රවණතා පිළිබඳ ගොඩනගන කතිකාවත ඔස්සේ 21 වන සියවසේ ගුරු භූමිකාව සඳහා ජාතිය ගුරු පරපුර සූදානම් කරවන්න අපි ආරම්භ කළපු මෙම අධ්‍යාපනික සංගායනාවේ තවත් එක් වටිනා දේශනයක් ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා. ඇත්තටම නව රජය යටතේ මාතෘ භූමිය නගා සිටවන්න අපේක්ෂා කරන මොහොතක අපේ රටේ මානව ප්‍රාග්ධනය ශක්තිමත් කරන්න 21 වන සියවසට උචිත නිපුණතා පිරිච්ච ගුරු පරපුරක් හදන එක ඇත්තටම කාලීන අවශ්‍යතාවයක්. මෙම ජාතික වගකීම තමන්ගේ අතට අරගෙන මේ රටේම දරු පරපුර වෙනුවෙන් හොඳ ගුරු පරපුරක් හදන්න තම දැනුම අත්දැකීම පරිණත බව මුසු කරමින් මෙම පවත්වන දේශන මාලාවේ තවත් එක් දේශනයක් ආරම්භ කිරීම සඳහා මම ඉතා ගෞරවයෙන් ආරාධනා කරනවා දේශමාන්‍ය ආචාර්ය අයියල් ගිනිගේ මැතිතුමියට. අද 2020 වර්ෂයේ අගෝස්තු මාස 2 වන ඉරුදින 21 වෙනි සතවර්ෂයේ අධ්‍යාපනයේ වෙත අධ්‍යාපනික පිරිස් ගෙන යාම සඳහා ක්‍රියාත්මක කරන වැඩසටහනක 9 වන සතියයි මේ ඔබ වෙනුවෙන් ආරම්භ වන්නේ. මේ වැඩසටහනට සහභාගී වන ඔබ අධ්‍යාපන ක්ෂේත්‍රයේ හෝ වෙනත් කිසියම් ක්ෂේත්‍රයක හෝ යම් ඉගැන්වීම් කාර්යයකට සම්බන්ධ කෙනෙක් වෙන්න පුළුවන්. නැත්නම් එවැනි කාර්යයක් පිළිබඳ අධීක්ෂණ කටයුතු වල නිරත කෙනෙක් වෙන්න පුළුවන්. එසේත් නැත්නම් අධ්‍යාපනය ගැන විශේෂ උනන්දුවක් දක්වන කෙනෙක් වෙන්නත් පුළුවන්. වෙනදා වගේම අධ්‍යාපනයේ නව ප්‍රවණතා කිහිපයක් හඳුනා ගන්න මේ වැඩසටහනත් ඔබට අවස්ථාව සලසා දෙවි. හොඳ සාමාන්‍ය අධ්‍යාපනයක් පාසල් සිසුන්ට ලබා දීම සඳහා අපේ අවධානය යොමු විය යුතු ප්‍රධාන ක්ෂේත්‍ර 3ක් තිබෙන බව මේ වන විට ඔබ දන්නවා. මේ ක්ෂේත්‍ර කායික සංවර්ධනය, physical development, බුද්ධිමය සංවර්ධනය, intellectual development, අචිත්ත වේග සංවර්ධනය, emotional development ලෙස ඔබ හඳුනාගෙන තිබෙනවා. මේ කාරණා ඔබට පැහැදිලි කර දෙන්න මා භාවිත කළේ වට 3කින් සැදුම්ලත් රූප සටහනක්. මේ රූප සටහනට අනුව අප තවමත් කතා කරමින් සිටින්නේ බුද්ධිමය සංවර්ධනයට අදාළ මැද වටේ අන්තර්ගතය ගැන. මෙහිදී මැද වටේ කිව්වහම සමහර විට පටලැවිලි ඇති වෙන්න පුළුවන්. මේ මැද තියෙන කොටසද මැද වටේ කියන්නේ කියලා. නමුත් මා නැවතත් ඔබට මතක් කරන්න කැමතියි. පිට වටේ කියන්නේ ෆිසිකල් ඩෙවලොප්මන්ට් තියෙන කොටස. මැද වටේ කියන්නේ ඉන්ටෙලෙක්චුවල් ඩෙවලොප්මන්ට් තියෙන කොටස. ඇතුළත වටේ කියන්නේ චිත්ත වේග පිළිබඳ කතා කරන ඒ ඇතුළතින්ම තියෙන කොටස. එතකොට ඒ ඇතුළතින්ම තියෙන කොටස චිත්ත වේග සංවර්ධනය හා බැඳි නිසා අපි ඇතැම් වෙලාවට ඒකට චිත්ත වේග සංවර්ධනය කියලා කියනවා. එතකොට කායික සංවර්ධනය, බුද්ධිමය සංවර්ධනය, චිත්ත වේග සංවර්ධනය තමයි මේ සංවර්ධන අවස්ථා 3 මැද වටය විශේෂ නිපුණතා මතත් අභ්‍යන්තර වටය පොදු නිපුණතා මතත් ගොඩනැගී තියෙන බව ඔබට නැවතත් මතක් කරනවා. ඉගැන්වීම කතාවෙන් සිදු කළ මුල් යුගයේ ගුරුවරුන් බ්ලූම්ගේ මුල් වර්ගීකරණය යොදාගත් හැටි අප පසුගිය සැසියේදී සලකා බැලුවා. අසා සිටීමට ප්‍රධාන තැනක් ලැබෙන මේ ඉගැන්වීම් ක්‍රමය යටතේ දැකීමෙන් හෝ කාර්යයක නිරත වීමෙන් හෝ වඩාත් හොඳින් ඉගෙන ගන්න සිසුන් පසුබසින සැටි අප දුටුවා. වචනවලට සුහුරු, ඒ කියන්නේ වර්ඩ් ස්මාර්ට් සිසුන් හැරුණු විට වෙනත් බුද්ධීන් සහිත සිසුන්ට ඉගෙනුම එපා වන හැටි අප දැක්කා. එපමණක් නොව ප්‍රජානන ක්ෂේත්‍රයේ හැකියා සංවර්ධනයට එතරම් දක්ෂ නැති දකුණු මොලේ සංවර්ධිත සිසුන් කලකිරීමට පත්වන හැටිත් අප හඳුනාගත්තා. මේ අහිතකර තත්ත්ව ජය ගැනීම සඳහා
2007 විෂයමාලා ප්‍රතිසංස්කරණය ඉදිරියට ගෙනාවේ නිපුණතා පාදක competency based ක්‍රියාකාරකම් අභිමුඛ activity oriented ශිෂ්‍ය කේන්ද්‍රීය student centered අධ්‍යාපන ක්‍රමයක්. මේ ශිෂ්‍ය කේන්ද්‍රීය අධ්‍යාපනය කියන පදයක් අද වෙනස් වෙමින් පවතිනවා. ඒ අනුව 2023 ප්‍රතිසංස්කරණය යටතේ ඔබ හමුවට එන්නේ ඉගෙනුම කේන්ද්‍ර කරගත් අධ්‍යාපනයක් බව මා ඔබට සිහිපත් කරනවා. learner centered කියන වචනේ නෙමෙයි ඉදිරියට එන්නේ learning centered කියන එක. මොකද මෙතන වැදගත් පුද්ගලයාටත් වඩා වැදගත් ක්‍රියාවලියයි වැදගත්. ඒක නිසා පෙර යුගයේදී කියන්නේ නව සහස්‍රකයේ ආරම්භයේදී student centered කිව්වා, learner centered කිව්වා. ඒ වචන දෙකම නෙවෙයි 2023ට ඉදිරියට එන්නේ learning centered කියන පදේ බව මා නැවත ඔබට සිහිපත් කරනවා. ඉගෙනුම කියන්නේ ක්‍රියාවලියක්. එහෙනම් ඒ ඉගෙනුම කේන්ද්‍ර කරගෙන තමයි අපි අධ්‍යාපනය ගැන ඉදිරියට කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. 2007 විෂයමාලා ප්‍රතිසංස්කරණයේ සාර්ථකත්වය සඳහා එවකට පැවති විභාග ක්‍රමයේ කැපී පෙනෙන වෙනසක් අවශ්‍ය බව නව සහස්‍රකයේ ආරම්භයේදීම විෂයමාලා සම්පාදකීන් තේරුම් ගත්තා. ඒ සඳහා ජාතික අධ්‍යාපන ආයතනය හා විභාග දෙපාර්තමේන්තුව එක් වෙලා සියලුම සමාප්තික විභාග යන ටර්මිනල් එක්සෑම්ස් සඳහා සුතත්‍ය ඇගීම් ක්‍රමයක් හඳුන්වා දුන්නා. ඔතෙන්ටික් ඉවැලුවේෂන්. වර්ෂ අවසාන පාසල් පරීක්ෂණ අපි ඒවට ඉංග්‍රීසියෙන් end of year school test කියනවා. හා පොදු විභාග public examinations මේ සමාප්තික නැත්තම් සම්පින්ඩිත ඇගීම් සිදුවන ස්ථාන දෙකක්. ඇගීම් වර්ග රාශියක් තියෙනවා. එක ඇගීම් වර්ගයක් තමයි සම්පින්ඩිත ඇගීම summative evaluation කියන්නේ. කිසියම් වැඩසටහනක් අවසානයේදී ක්‍රියාකාරකම් සම්තතියක් අවසානයේදී වර්ෂයක් අවසානයේදී මේ සම්පින්ඩිත ඇගීම ක්‍රියාත්මක වෙනවා. එතකොට සුතත්‍ය ඇගීම් ක්‍රමයක් තමයි මේ සම්පින්ඩිත ඇගීමට හඳුන්වලා දුන්නේ. ඒක පොදු විභාගයට වෙන්න පුළුවන් විභාග දෙපාර්තමේන්තුවෙන් පවත්වන. එහෙම නැත්නම් වර්ෂයක් අවසානයේදී පාසල් පවත්වන වර්ෂාවසාන පාසල් පරීක්ෂණයක් වෙන්නත් පුළුවන්. මේ සුතත්‍ය ඇගීම් ක්‍රමයට සකස් වෙන්නේ. පොදු විභාග යටතේ මේ ඇගීම් ක්‍රමය ප්‍රථම වරට හඳුන්වා දුන්නේ 10-11 ශ්‍රේණිවල නව විෂයමාලා හදාරා 2008 වර්ෂයේ ආපෝස සාපේල විභාගයට පෙනී සිටි සිසුන් වෙනුවෙන්. නමුත් මේ විභාගයට සාර්ථකව මුහුණ දීමට අසමත් වූ ඇති හැකි පාසල්වල කුඩා සිසු පිරිසක් වෙනුවෙන් සුතත්‍ය ක්‍රමය යටතේ ඉතා හොඳින් සකස් කර තිබූ ගණිත ප්‍රශ්න පත්‍රය අවලංගු කරන්න එදා පැවති රජය තීරණය කළා. නව ඉගැන්වීම් ක්‍රියාවලිය හරහා සිසුන් අත්පත් කරගන්න දැනුම හා අවබෝධය සැබෑ ජීවිත තත්ත්වය යටතේ භාවිතය සඳහා ඒ අය දක්වන සූදානම සොයා බැලීමට සකස් වූ විභාග ක්‍රමය මේ අනුව නැතිව ගියා. නව අධ්‍යාපන ක්‍රමයේ සාර්ථකත්වය සඳහා ඉගෙනුම් පරිසරය තුළ සිසුන් සිදු කරන කණ්ඩායම් වැඩ يعني group work ඒ වගේම පැවරුම් ඔස්සේ ඒ අය ලබන ස්වයං මෙහෙයුම් ඉගෙනුම self directed learning ස්වාධීන ඉගෙනුම independent learning හා විවෘත මූලාශ්‍ර ඉගෙනුම open source learning විශේෂ දායකත්වයක් ලබා දුන්නා. ඒතර නව අධ්‍යාපන ක්‍රමේ සාර්ථකත්වයට හේතු වෙච්ච කාරණා කිහිපයක් තමයි මේ සඳහන් වෙන්නේ. එකක් group work එහෙම නැත්නම් කණ්ඩායම් වැඩ. අනිත් එක තමයි පැවරුම් ඔස්සේ සිසුන් ලබන විවිධාකාර වූ අධ්‍යාපනය. ස්වයං මෙහෙයුම් ඉගෙනුම. එතෙන්දී ළමයාට යම්කිසි සහායක් ලැබෙනවා. අඩු ගානේ මාර්ගෝපදේශ සංග්‍රහයකින් හෝ ගයිඩ් එකකින් හෝ ළමයාට සහායක් ලැබෙනවා. ස්වාධීන ඉගෙනුම. එයා එවැනි සහායක් නැතුව තනියම ඉගෙන ගන්නවා. තමාගේ මැදිහත් වීම යටතේ තනියෙන් ඉගෙන ගන්නවා. හා විවෘත මූලාශ්‍ර ඉගෙනුම. මේ ගැන පසුගිය සතියේ කතා කළා. ඕපන් සෝස් ලර්නින් කියලා කියනවා. අපට අන්තර්ජාලය හරහා
කිසිම මුදලක් ගෙවන්න නැතුව ලබා ගන්න පුළුවන් මූලාශ්‍ර තියෙනවා. පතපොත තියෙනවා. ඒවා වෙත ගිහිල්ලා අපට මේ ස්වාධීන ඉගෙනුම ක්‍රියාත්මක කරගන්න පුළුවන් වෙනවා. 1999 විෂය මාලා ප්‍රතිසංස්කරණය පාසලට හඳුන්වා දී තිබූ පාසල් පාදක ඇගීම ස්කූල් බේස්ඩ් ඉවැලුවේෂන් ඉදිරියට ගෙන යාමක් වශයෙන්ුයි ඉහත සඳහන් පැවරුම් ක්‍රමය ක්‍රියාවට නැගුණි. මේ වන විට ඔබ දන්නවා අපේ රටේ විෂය මාලා ප්‍රතිසංස්කරණයක් ඇති වෙන්නේ අවුරුදු 8කට වරක් කියලා. එහෙනම් 2007 විෂය මාලා ප්‍රතිසංස්කරණයට කලින් ඇති වුණේ විෂය මාලා ප්‍රතිසංස්කරණයක් ඇති වුණේ 1999 වර්ෂයේ. අන්න ඒ විෂය මාලා ප්‍රතිසංස්කරණය යටතේ තමයි පාසල් පාදක ඇගීම හඳුන්වා දෙනු ලැබුවේ. ඉතින් එහෙනම් මේ පාසල් පාදක ඇගීම තමයි ඉස්සරහට ගෙනිච්චේ. නමුත් නව සහස්‍රකයේ පළමු වන විෂය මාලා ප්‍රතිසංස්කරණය තව පියවරක් ඉදිරියට තබමින් පන්ති කාමරයේ තුල සිදු වූ ඉගෙනුම හා ඉගැන්වීම පන්ති කාමරයෙන් බැහැර සැබෑ ජීවිත තත්ත්වයට ගෙන යන්න අපි ඒවට කියනවා රියල් ලයිෆ් සිටුේෂන්ස් කියලා. වාරයකව සිදු වූ මේ සම්භවන ඇගීම් ක්‍රමය යොදාගත්තා. ඔන්න තවත් ඇගීම් ක්‍රමයක්. සම්භවන ඇගීම් ක්‍රමය. ඉංග්‍රීසියෙන් කියන්නේ formative evaluation කියලා. ඒ කියන්නේ විටින් විට මේක සිදු වෙන්නේ. වාරයකව periodically මේක සිදු වෙන්නේ. එහෙනම් දැන් ඇගීම් ක්‍රම දෙකක් ගැන ඔබට මම කියනවා. එකක් තමයි ඉගෙනුම් ක්‍රියාවලියක අවසානයේ සිදුවන ඇගීම. අපිට ඒක වර්ෂ අවසාන පරීක්ෂණයක් කියන්න පුළුවන්. එහෙම නැත්නම් කිසියම් මට්ටමක අවසානයේ සිදුවෙන පොදු විභාගයක් කියන්න පුළුවන්. ඒ තමයි අර සම්පින්ඩිත සමටිව් ඉවැලුවේෂන්. ඒතර මින් එහාට ගිහින් පාසල් පාදක ඇගීම කියලා දෙයක් තියෙනවා. ඒක සම්භවන ඇගීමක්. ඒක වර්ෂයක් තුල විටින් විට කාලෙන් කාලයට එහෙම නැත්නම් වාරයකව periodically සිදුවන දෙයක්. ඒත් එක්ක මම මතක් කරන්න කැමති තවත් ඇගීම් ක්‍රමයක් අපි 21 වෙනි සතවර්ෂයේ පළවෙනි විෂය මාලා ප්‍රතිසංස්කරණය යටතේ හඳුන්වලා දුන්නා. ඒ තමයි අඛණ්ඩ ඇගීම. ඒතර අඛණ්ඩ ඇගීමක් කියන්නේ සියලුම ක්‍රියාකාරකම් වල සිදුවන ඇගීමක්. ඒක ගැඹුරු ඇගීමක් නෙමෙයි. නිර්ණායක ඔස්සේ අපි ළමයින්ට කියනවා මේ නිර්ණායකයා අතින් ඔගොල්ලෝ ඉතා හොඳයි, ඔගොල්ලෝ මධ්‍යස්ථයි, ඔගොල්ලෝ සංවර්ධනය යුතුයි වගේ අපි වාර්ෂික උපදෙස් ටිකක් තමයි ප්‍රතිපෝෂණ ටිකක් තමයි දරුවන්ට ලබා දෙන්නේ. ඉතින් එහෙනම් ඔය පැවති අධ්‍යාපන ක්‍රමයේ යටතේ ඇගීම් ක්‍රම තුනක් ක්‍රියාත්මක වුණා. සෑම ක්‍රියාකාරකමක් තුලම සිදු වෙච්ච අඛණ්ඩ ඇගීම. ක්‍රියාකාරකම් සමූහයක් ඉවර වෙනකොට ඒ කියන්නේ විටින් විට වාරයකව සිදු වෙච්ච සම්භවන ඇගීම. ඒ වගේම ක්‍රියාකාරකම් පෙළක් අවසානයේ සිදුවෙන වර්ෂයක් අවසානයේ එහෙම නැත්නම් ආපෝස්ත සාපෙළ මට්ටම අවසානයේ සිදුවෙන සම්පින්ඩිත ඇගීම. එතන අපි මේ කතා කරන්නේ 1999 විෂය මාලා ප්‍රතිසංස්කරණය පාසලට හඳුන්වා දී තිබූ පාසල් පාදක ඇගීම ස්කූල් බේස්ඩ් ඉවැලුවේෂන් කියන එක ඉදිරියට ගෙන යාමක් වශයෙන් තමයි මේ අර විස්තර කරන පැවරුම් ක්‍රමය ක්‍රියාවට නැගුණේ. නමුත් නව සහස්‍රකයේ පළමුවන විෂය මාලා ප්‍රතිසංස්කරණය තව පියවරක් ඉදිරියට තබමින් පන්ති කාමරය තුල සිදු වූ ඉගෙනුම හා ඉගැන්වීම පන්ති කාමරයෙන් බැහැර සැබෑ තත්ත්ව වෙත ගෙන යන්න වාරවිකව සිදුවන මේ සම්භවන ඇගීම් ක්‍රමය යොදාගත්තා. අපි කියනවා මේකට extension of learning and teaching කියලා. පන්ති කාමරයේ ළමයාට යම් ඉගෙනුමක් ලැබෙනවා. යම් ඉගැන්වීමක් කරනවා. එහෙනම් ඒ ඉගෙනුම හා ඉගැන්වීම පන්ති කාමරයෙන් බැහැරට ගෙනියන්න. ජීවිතයේ සැබෑ තත්ත්ව වෙත ගෙන යන්න. තමයි මේ 2007 විෂය මාලා ප්‍රතිසංස්කරණය මේ සම්භවන ඇගීම යොදාගත්තේ. පන්ති කාමර මට්ටමේදී කුසලතා සංවර්ධනයේ අරමුණ සිසුන්ට මේ කුසලතා වැඩි දියුණු කරගන්න පාසල් පාදක ඇගීම යොදා ගැනීමේ හැකියාව මෙසේ අත්පත් වුණා. ඇත්තෙන්ම පාසල් මට්ටමේ කුසලතා සංවර්ධනයක් ආරම්භ වීම පමණයි සිදු වෙන්නේ. එතකොට ඒක වැඩි දියුණු කරගන්න නම් අපි පාසල් පන්ති කාමරයෙන් ඔබට ගිහිල්ලා
ඉන් ඔබට ගිහිල්ලා අපි තවදුරටත් මේ කුසලතා සංවර්ධනය කරගන්න උත්සාහවත් වෙන්න ඕනේ. අර පැවරුම් ක්‍රමය අන්න ඒ සඳහා තමයි දායක වුණේ. එතකොට මේ පාසල් පාදක ඇගීම් ක්‍රමය දැරිය නොහැකි වගකීම් සමූහයක් පාසල් සිසුන්ට හා ගුරුවරුන්ට පැවරූ නිසාත් ඒ විශ්වාසීයතාව අපි කියනවා රිලයබිලිටි හා වළංගුතාව වැලිඩිටි පිරිහි විශ්වාසනීයත්වය විදවැටුණු නිසා විභාග ඉලක්ක සාක්ෂාත් කර ගැනීමේ අරමුණින් සිසුන් කඩිනම් ඉගෙනුම් ක්‍රම වෙත යොමු වීම නිසා දැනුම ගැඹුරු කර ගැනීමෙන් හා නව දැනුම උත්පාදනයෙන් ප්‍රජානන හැකියා වැඩි දියුණු කර ගැනීමේ අවස්ථා ලබා ගැනීමට පාසල් සිසුන් අපොහොසත් වුණා. අපි මේ වචන නැවත නැවත කතා කරලා තියෙනවා. දැනුම නව දැනුම උත්පාදනය අපි ඒකට කිව්වේ knowledge creation කියලා. යමක් අපි නිෂ්පාදනයක් භාවිත කරනකොට තමයි අලුත් දැනුම උත්පාදනය වෙන්නේ. අර නිහඬ දැනුම තමයි මෙතෙන්දී වැදගත් වෙන්නේ. එහෙම නැත්නම් අප්‍රකාශිත දැනුම. ඊට කලින් අපි කිව්වා දැනුම ගැඹුරු කර ගැනීම කියලා. අපි ලැබපු දැනුම හා අවබෝධය අපි භාවිත කරනකොට තමයි අපේ දැනුම ගැඹුරු වෙන්නේ. අපි ඒකට knowledge deepening කියලා හඳුන්වලා දුන්නා. එහෙනම් අන්න ඒ knowledge deepening වලට යන්න දැනුම ගැඹුරු කරගන්න මේ පාසල් පාදක ඇගීමේ ලොකු දායකත්වයක් තියෙනවා. ළමයා පන්ති කාමරය තුල යම් කුසලතා ලබනවා. එතකොට ඒ කුසලතා ලැබීම ආරම්භ කරනවා පමණයි. එහෙනම් පන්ති කාමරයෙන් බැහැරට ඉගෙනුම දීර්ඝ කළා. ඒ ළමයාට ඒ කුසලතා සංවර්ධනය තවත් ඉදිරියට ගෙන යාමට අපි අවස්ථා සම්පාදනය කිරීම අවශ්‍ය වෙනවා. ඉතින් මේ සඳහා ලොකු පිටිවහලක් වුණා මේ පාසල් පාදක ඇගීම. නමුත් කෙසේ වුණත් ඒකේ විශ්වාසීයතාව ඒ කියන්නේ රිලයබිලිටි විද වැටුණා. වළංගුතාව වැලිඩිටි විද වැටුණා. ඒ වගේම ඒක පිළිබඳ තියෙන අර විශ්වාසනීයත්වයත් පළුදු වුණා. ඒතර දෙමව්පියන් මේ ගැන ප්‍රශ්න කරන්න ගත්තා. මේ ගුරුවරයා ලබා දෙන ලකුණ කොයිතරම් පිළිගත හැකි එකක්ද? ඒ ලකුණ විශ්වාසනීයත්වය ලකුණු පිළිබඳ තිබුණු විශ්වාසනීයත්වය බිඳ වැටුණු නිසා ඒ වගේම සිසුන් යොමු වුණා කඩිනම් ඉගෙනුම් ක්‍රම වෙත. ඒගොල්ලෝ මේ ඇගීම් ක්‍රමවල ඇලිලා ගැල්ලා ඉන්න කැමති වුණේ නැහැ. හැකි ඉක්මනින් විභාගයට අවශ්‍ය දැනුම් ටික සම්පාදනය කරගෙන කඩිනමින් විභාගයට සූදානම් වෙන්නයි ඒ අයට අවශ්‍ය වුණේ. ඉතින් මේ වගේ නොයෙකුත් බාධා මැද මේ ඇගීම් ක්‍රම අසාර්ථක වෙනකොට අර දැනුම ගැඹුරු කරගන්නට knowledge deepening වලට හා නව දැනුම උත්පාදනයට knowledge creation වලට එසේ කිරීමෙන් ප්‍රජානන හැකියා වැඩි දියුණු කරගන්න තිබුණු අවස්ථා පාසල් සිසුන්ට නැතුව ගියා. පාසල් පද්ධතියට හඳුන්වා දුන් මූලික ඇගීම් ක්‍රම දෙක සමාප්තික ඇගීම සම්භාවන ඇගීම මෙසේ බිඳ වැටීමත් සමග දැනුම් කේන්ද්‍රීය විභාග ක්‍රමය නැවත හිස එසවුවා. අපේ රටේ තිබුණේ දැනුම් කේන්ද්‍රීය විභාග ක්‍රමයක්. knowledge centered examinations කියලා කිව්වා. එහෙනම් අර අලුතෙන් හඳුන්වා දුන්නු ඇගීම් ක්‍රම දෙකම බිඳ වැටෙනකොට මේ දැනුම් කේන්ද්‍රීය විභාග ක්‍රමය නැවත හිස එසවුවා. දරුවන්ගේ විභාග ජය අපේක්ෂාවෙන් දෙමව්පියන්ද දැනුම පිටුපස යාම නිසා මේ අයහපත් තත්ත්වය තවත් උග්‍ර වුණා. දෙමාපිය අධ්‍යාපනය parental education සඳහා සුදුසු වැඩපිළිවෙලක් නැති රටක දෙමාපිය බලපෑම් මැද ගතානුගතික විභාග ක්‍රමය ඒ ආකාරයෙන්ම ඉදිරියට ගියේ අපේ පාසල් ටියුටරි බවට පත් කරමින්. පාසල් ළමුන් අතර පළමු ශ්‍රේණියේ සිටම ගොඩනැගෙමින් තිබූ ඉගෙනුම් විෂමතා learning disparities පුළුල් කරමින්. පාසල් අධ්‍යාපනයෙන් අකාලයේ ගිලිහෙන පිරිස වැඩි කරමින්. ස්ත්‍රී පුරුෂ සමාජභාවය අනුව නව පන්නයක ඉගෙනුම් විෂමතා රැසක් අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ වගේම රැකියා ක්ෂේත්‍රය තුළද ඇති කරමින්. මා පසුගිය සැසියේදී ඔබට රූප සටහනක් පෙන්වුවා. මේ ජෙන්ඩර් අනුව ස්ත්‍රී පුරුෂ සමාජභාවය කියන්නේ පුමිතිරි බව කියලා කියන්නේ ජෙන්ඩර් කියන එක. අද අධ්‍යාපනයේ
ජෙන්ඩර් ඩිස්පැරිටිස් ගොඩක් තියෙනවා. ගැහැණු පිරිමි බව අනුව අද අධ්‍යාපනයේ විෂමතා ඇති වෙලා තියෙනවා. පාසලෙන් ඇදහැරෙන සංඛ්‍යාව වැඩි වෙලා තියෙනවා ඇතැම් පක්ෂවල. ඒ වගේම ආපෝස සහ පෙළ උසස් පෙළ විභාගවල සමත් වෙන ප්‍රතිශත කාන්තාවන් පිළිබඳව වැඩි වෙලා තියෙනවා. විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙන ප්‍රතිශතය වැඩි වෙලා තියෙනවා. ඒ වගේම විශ්වවිද්‍යාලයේ පන්ති සාමාර්ථ ගන්න ප්‍රතිශත වැඩි වෙලා තියෙනවා. ගුරු වෘත්තියේ ඉන්න කාන්තා ප්‍රතිශතය වැඩි වෙලා තියෙනවා. ඒ වගේම විධායක තනතුරු වලට තේරීපත් වෙන කාන්තා ප්‍රතිශතය වැඩි වෙලා තියෙනවා. ප්‍රබල විදියට මේ ස්ත්‍රී පුරුෂ සමාජභාවය අනුව ඉගෙනුම් විෂමතා රැසක් අද ජනනය වෙලා තියෙනවා. ඉතින් මෙතෙන්දී අපිට කියන්න තියෙන්නේ අපේ රට දෙමාපිය අධ්‍යාපනය නැති රටක්. දෙමාපිය අධ්‍යාපනය සඳහා සුදුසු වැඩපිළිවෙලක් නැති රටක් තමයි ශ්‍රී ලංකාව. එවැනි රටක දෙමාපිය බලපෑම් මැද ගතානුගතික ට්‍රැඩිෂනල් විභාග ක්‍රමය ඒ ආකාරයෙන්ම ඉදිරියට යනකොට මොකද්ද සිදු වෙන්නේ? අපේ පාසල් ටියුටරි බවට පත් වෙනවා. ඒ වගේම පාසල් ළමුන් අතර පළමු ශ්‍රේණියේ සිටම ගොඩනැගෙන ඉගෙනුම් විෂමතා පුළුල් වෙනවා. ලර්නින් ඩිස්පැරිටිස් මං පැහැදිලි කරලා දුන්නා. ගොඩනැගෙන්නේ පළමුවෙනි ශ්‍රේණියේදී බව. පෙර පාසල් අධ්‍යාපනය හා සම්බන්ධ ගැටලුවක් මෙහි තියෙන්නේ. මා ඒ ගැන දීර්ඝ වශයෙන් කතා කළා. ඒ නිසා ඉගෙනුම් විෂමතා පළවෙනි ශ්‍රේණියේදී ආරම්භ වෙනවා. මේවා ළමුන් ශ්‍රේණියෙන් ශ්‍රේණිය ඉහළ යන විට තව තවත් පුළුල් වෙනවා. ඒකටත් දායක වුණා මේ ගතානුගතික විභාග ක්‍රමය නැවත හිසෙස වීම. ඒ වගේම මොකද්ද වෙන්නේ? පාසල් අධ්‍යාපනයෙන් අකාලයේ ගිලිහෙන පිරිස වැඩි වෙනවා. අවසාන වශයෙන් ස්ත්‍රී පුරුෂ සමාජභාවයේ අනුව නවපන්නයක ඉගෙනුම් විෂමතා රැසක් අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ වගේම රැකියා ක්ෂේත්‍රය තුළද ගොඩනැගෙන. අද මේක කැපී පෙනෙන ප්‍රශ්නයක් වෙලා. ඒ නිසා මා එදා ඔබට ඉදිරිපත් කළ කතාව ඒ ආශ්‍රයෙන් මම මේ කරුණු නැවත ඔබට ඉදිරිපත් කරන්නේ. පසුගිය සැසියේ කරපු කාරණා මතක් කරමින් එහි තවත් කොටසකට යන්නයි මේ අපි උත්සාහ කරන්නේ කියන එකත් ඔබට මතක් කරනවා. පාසල් සිසුන් පෙනී සිටිය යුතු බුද්ධි පරීක්ෂණ ඉන්ටෙලිජන්ස් ටෙස්ට් දෙකක් අද ක්‍රියාත්මක වෙනවා. පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය මේ යටතේ පළමු බුද්ධි පරීක්ෂණය. උසස් පෙළ පොදු සාමාන්‍ය පරීක්ෂණය common general test දෙවැන්න. ඔබ වැඩි දෙනෙක් මේ පරීක්ෂණ වලට සහභාගී වෙලත් ඇති. පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළවෙනි ප්‍රශ්න පත්‍රයේ බුද්ධි පරීක්ෂණය. ඒ වගේම උසස් පෙළ සිසුන්ට ඉදිරිපත් කරන common general test එක පොදු සාමාන්‍ය පරීක්ෂණය එයත් අපි කියනවා බුද්ධි පරීක්ෂණයක්. සිසුන්ගේ බුද්ධිමය සංවර්ධනය තහවුරු කරන්න සාමාන්‍ය අධ්‍යාපන ක්ෂේත්‍රය මේ ආකාරයෙන් විවිධ උත්සාහ දරුවත් වත්මන් පාසල් සිසුන් මේ සංවර්ධනයවත් නිසි පරිදි වඩවා නොගන්නා බව අද සනාථ වී තිබෙනවා. මේ තමයි අපේ ප්‍රශ්නය. එතකොට බුද්ධිය සංවර්ධනය කරන්න එදා මෙදා තුර බලවත් උත්සාහයක් දරලා තියෙනවා. 1956 බ්ලූම් එයාගේ වර්ගීකරණය ඉදිරිපත් කළා. නිදහසෙන් පස්සේ ඒ අනුව අපි කටයුතු කරලා හැම කෙනෙක්ම හැම අධ්‍යාපනඥයෙක්ම උත්සාහ කළේ පාසල් සිසුන්ගේ බුද්ධිමය සංවර්ධනය කරන්න. ඉතින් විවිධ උත්සාහ දරුවත් මේ සඳහා වත්මන් පාසල් සිසුන් මේ බුද්ධිමය සංවර්ධනයවත් නිසි පරිදි වඩවා නොගන්නා බව අද අපට සනාථ වී තිබෙනවා. මේ සඳහා බලපාන විවිධ සාධක අතර ප්‍රධාන සාධකයක් වන්නේ විභාග ඉලක්ක කර සිදුවන ඉගෙනීම හා ඉගැන්වීම. විභාග ජය සඳහා දෙමව්පියන් වගේම ඉහළ නිලධාරීන්ද සිදු කරන බලපෑම් මැද ගුරුවරුන් කරන්නේ ආදර්ශ ප්‍රශ්නවලට පිළිතුරු ලියා එම පිළිතුරු වනපොත් කර ගැනීමට සිසුන් මෙහෙයවීම. ආදර්ශ ප්‍රශ්න මොඩල් ක්වෙස්චන්ස්. මේකට බල කරන්න දෙමව්පියෝ විතරක් නෙමෙයි. මේකට බල කරනවා ඉහළ මට්ටමේ නිලධාරීන්. මෙසේ සිසුන් අතරපත් වෙන පිළිතුරු බොහෝ විට සිසුන්ට පැහැදිලි නෑ. ගුරුවරයා ලියලා ආදර්ශ ප්‍රශ්න වලට පිළිතුරු ලියලා සිසුන්ට පිළිතුරු ලබා දෙනවා.
මේ පිළිතුරු බොහෝ විට සිසුන්ට පැහැදිලි නෑ. ඒ පිළිබඳව ගුරුවරුන් විමසන විට බොහෝ ගුරුවරුන් කියන්නේ ඕවායේ තේරුම් ගැනීම අවශ්‍ය නෑ. ඕවා කටපාඩම් කරගත්තාම ඇති කියලා. ගුරුවන අකුරට පිළිපදින සිසුන් මේ අනුව හුරුවන්නේ කරුණුමය දැනුම කටපාඩම් කිරීම. කරුණුමය දැනුම factual knowledge. කටපාඩම් කරනවා memorization of facts. ඉතින් මේක අද තද බල ප්‍රශ්නයක් වෙලා තියෙනවා. මොකද දැනුම් කේන්ද්‍රීය විභාග සඳහා ආදර්ශ ප්‍රශ්න වලට ලියන උත්තර කටපාඩම් කරලා වමාරලා විභාග සමත් වෙන්න පුළුවන් නිසා. අද වෙළඳ පොලේ කෙටි සටහන් පොත් වෙහි වැහැලා ෂෝට් නෝට් පොත් කෙටි සටහන් ලිවීමේ අරමුණ පවා පාසල් සිසුන්ට වගේම දෙමව්පියන්ට හා ගුරුවරුන්ටත් අමතක වෙලා. මා කැමති මේ කෙටි සටහන් ලිවීමේ අරමුණ ගැන ඔබට මතක් කරලා දෙන්න. අපි හුඟක් පාඩම් කරලා විභාගයට යන්න කලින් අපට උඩින් උඩින් යමක් බලා ගන්න අවශ්‍ය වෙනවා. යමක් මතකයට නගා ගන්න අවශ්‍ය වෙනවා. අන්න ඒ සඳහා තමයි අපි පිටු ගානක් කියවලා කෙටි සටහනක් තබන්නේ. නමුත් අද වෙළඳ පොලේ කෙටි සටහන් පොත් වෙහි වැහැලා අපේ දෙමව්පියන් මේවා දරුවන්ට අරගෙන ගිහින් දෙනවා. එහෙනම් දරුවන් කෙටි සටහන් අද කටපාඩම් කරගන්නවා. ඒතර මොනවද ළමයි කටපාඩම් කරන්නේ? කෙටි සටහන් පොත්වල අන්තර්ගතය, පෙළ පොත්වලට ඇතුළත් කර තිබෙන විෂය කරුණු, ඒ වගේම ගුරු සටහන්. සිසුන් පණ පොත් කරන්නේ විභාග ජය අපේක්ෂාවෙන්. විභාග කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමයක් හමුවේ ක්‍රියාවෙන් ඉගෙනුම, අපි කියනවා action oriented learning, විමර්ශනයෙන් ඉගෙනුම කියනවා inquiry based learning වැනි නව ඉගෙනුම් ක්‍රම පෙරට පැමිණ තිබුණත් ඒවාට අද අවස්ථාව නැහැ. එතකොට අපි හොඳින්ම දන්නවා නව සහස්‍රකේ අපි සම්පූර්ණයෙන්ම රසා ඉගෙන ගැනීම නවත්තන්නට කටයුතු කළා. අන්තර්ක්‍රියාවෙන් සිදුවෙන ඉගෙනීමත් අවම කරන්නට කටයුතු කළා. එසේ කරලා අලුත් ක්‍රම විද්‍යාවක් හඳුන්ලා දුන්නා. ඒකේ ප්‍රධාන තැනක් ගත්තා action based learning, action oriented learning and inquiry based learning. ක්‍රියාවෙන් ඉගෙනුම හා විමර්ශනයෙන් ඉගෙනුම වැනි නව ඉගෙනුම් ක්‍රම පෙරට පැමිණ තිබුණත් අර විභාග කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමය හමුවේ ඒවාට අද අවස්ථාව නැති බවයි මේ කියන්නේ. මේ தত্ত্বය යටතේ විෂය කරුණු පිළිබඳ ධනාත්මක ආකල්ප වඩවාගෙන විෂය කුසලතා සංවර්ධනය කරගන්න පාසල් සිසුන්ට ඉඩ ලැබෙන්නේ නැහැ. යමෙක් විෂය කුසලතාව වෙත යන්නේ විෂය දැනුම හරහා නම් ඒ විෂය දැනුම ගැන හොඳ ආකල්පයක් ඇති වුනේ නැත්තම්, හදවතේ සසලවීමක් ඇති වුනේ නැත්තම් ඒ අය ඒ දැනුමෙන් ඔබට ගිහින් කුසලතා සංවර්ධනයට යොමු වෙන්නේ නැහැ. එතකොට එහෙමනම් මේ විභාග කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමයේ තුල මොකද්ද වෙන්නේ? විෂය කරුණු පිළිබඳ ධනාත්මක ආකල්ප වඩවාගෙන විෂය කුසලතා සංවර්ධනය කරගන්න පාසල් සිසුන්ට ඉඩ ලැබෙන්නේ නැහැ. එබැවින් විභාග සමත්තුවත් එළමෙන ජීවිත තත්ත්වවලට පාසලෙන් අද දැනුම ගලප ගන්න බහුතර සිසු පිරිසකට පුළුවන් කමක් නැහැ. මේ සියල්ල අපට කියා පාන්නේ කාලයක් තුල පාසල් අවධාරණය කළ බුද්ධිමය සංවර්ධනයවත් නිසි පරිදි වඩවා ගන්න වත්මන් පාසල් සිසුන් අසමත්ව සිටින බවයි. ඉතින් මේ බුද්ධිමය සංවර්ධනය පිරිහි ගිය හැටි, ඒ සඳහා ගත්ත උත්සාහයන් අසාර්ථක වෙච්ච හැටි, එනම් තවමත් අපේ පාසල් වල දරුවෝ මේ පාසල අවධාරණය කරන බුද්ධිමය සංවර්ධනයවත් නිසි පරිදි වඩවා ගන්න අසමත්ව සිටින හැටි තමයි මා මේ අවස්ථාවේදී ඔබට ඉදිරිපත් කරන්නේ. බාල පරපුර බුද්ධිමතුන් කිරීම සඳහා වැඩිහිටියන් කටයුතු කළ යුතු ආකාර කිහිපයක් තිබෙනවා. බුද්ධිමත් බව පිටවටේ අපි ඉන්නේ, මැද වටේ අපි ඉන්නේ, ඉන්ටෙලෙක්චුවල් ඩෙවලොප්මන්ට් බුද්ධිමය සංවර්ධනය ගැන මේ දිගින් දිගටම කතා කරන්නේ. 2000න් පස්සේ දිගින් දිගටමත් අවධානය ලක්ුණේ බුද්ධිමය සංවර්ධනය කිරීමයි. එහෙනම් බාල පරපුර බුද්ධිමතුන් කිරීම සඳහා වැඩිහිටියන් කටයුතු කළ යුතු ආකාර අපි හඳුනා ගන්න ඕනේ. දැනුම පදනම් කරගත් විභාගවල knowledge based exams, ඒ විභාගවල ආධිනව
තේරුම්ගෙන එම විභාග පසුපස දරුවන් නොයැවීම මින් පළමුවෙන්. දෙමව්පියන් ප්‍රධාන බාධකයක්. මේ දැනුම් කේන්ද්‍රී විභාග පසුපස ළමයි යවන්නට කටයුතු කරන. ඒ පළවෙනි කාරණය. තමන් සාර්ථකත්වයට පත් කළ යල් පැනගිය ඉගැන්වීම් ක්‍රම ඉල්ලා සිටිමින් උපකාරක පන්තියක තත්ත්වයට පාසල් පත් නොකිරීම දෙවැන්න. හුඟක් වෙලාවට දෙමව්පියන් තමයි පාසලට කියන්නේ අපි ඉගෙනගත්ත ක්‍රමයටම අපේ දරුවන්ට උගන්වන්න කියලා. ඒගොල්ලෝ කල්පනා කරන්නේ තම තමන් ඉගෙන ගත්තේ 20 වෙනි සතවර්ෂයේ. අද දරුවෝ ඉගෙන ගන්නේ 21 වෙනි සතවර්ෂයේ. ඒ නිසා තමන් ඉගෙන ගත්ත ක්‍රම වර්තමාන ළමයින්ටත් යොදා ගන්න කියලා යම් මවෙක් හෝපියෙක් කියනවනම් එතන බරපතල ප්‍රශ්නයක් තියෙනවා. එහෙම ඉල්ලා සිටින නිසා තමයි අද උපකාරක පන්තිවල තත්ත්වයට පාසල් පත් වෙලා තියෙන්නේ. එහෙනම් තවත් අපි මේ අයගෙන් බලාපොරොත්තු වෙනවා දැන්ට කාරණා දෙකක් කිව්වා. බාල පරපුර බුද්ධිමත් කිරීම සඳහා වැඩිහිටියන් කටයුතු කළ යුතු ආකාර දෙකක් මේ වෙනකොට කිව්වා. පළවෙනි එක තමයි දැනුම් පදනම් කරගත් විභාගවල ආධිනව තේරුම්ගෙන එම විභාග පසුපස දරුවන් නොයැවීම පළවෙනි කාරණය. ඒකට වැඩිහිටියන් සාර්ථකත්වයට පත් කළ නැත්නම් පත් වූ යල් පැනගිය ඉගැන්වීම් ක්‍රම ඉල්ලා සිටමින් උපකාරක පන්තියක තත්ත්වයට පාසල් පත් නොකිරීම දෙවැන්න. නව සහස්‍රකයේදී පාසලට හඳුන්වා දුන් නිපුණතා පාදක ක්‍රියාකාරකම් අභිමුඛ ශිෂ්‍ය කේන්ද්‍රීය ඉගැන්වීම් ක්‍රමවලට විසිතන ලැබෙන අධ්‍යාපන ක්‍රමයක් වෙත යාමට පාසල් උනන්දු කිරීම දෙවැන්න. මෙතන දෙමව්පියන් නගන හඬ ඉතාමත් වැදගත් වෙනවා. දෙමව්පියන් ගතානුගතික විදිහට උගන්වන්න නම් ඉල්ලන්නේ පාසලත් ඒ පැත්තට හැරෙන එක ගැන අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. නමුත් දෙමව්පියන් නව ක්‍රම විද්‍යාව ගැන දැනුවත් වෙලා ඒකේ තියෙන ආනිසංස වටිනාකම් දැනගෙන ඒ ක්‍රමය ඉල්ලනවා නම් පාසල් පිරිසට අනිවාර්යයෙන්ම අලුත් පැත්තට නැඹුරු වෙන්න සිදු වෙනවා. අද විභාග මානසිකත්වයෙන් කටයුතු කරන්නේ දෙමව්පියන් පමණක් යයි කිව්වොත් එය නිවැරදි නැහැ. එතන වැරද්දක් තියෙනවා. දෙමව්පියන් විතරක් නෙමෙයි මේ විභාග මානසිකත්වයෙන් කටයුතු කරන්නේ. හැබැයි ඒ අය තමයි ප්‍රධාන කණ්ඩායම මේ පාසල් ටියුටරි බවට පත් කරන. තමන් රාජකාරී සිදු කරන ප්‍රදේශයේ විභාග ප්‍රතිඵල ඉහළ නැංවීම සඳහා විවිධ ක්‍රමෝපායන් යොදන විවිධ අධ්‍යාපනික පිරිස්ද අද අපට හමු වෙනවා. මොවුන් පාසල් මට්ටමේ සිට ජාතික අධ්‍යාපන අමාත්‍යාංශ මට්ටම දක්වා දිවෙන අධ්‍යාපන ධූරාවලියේ විවිධ තලවල කටයුතු කරනවා. අධ්‍යාපන ධූරාවලියට කියන්නේ එඩියුකේෂනල් හයරාකි කියලා. එතකොට පාසල මේ ධූරාවලියේ පතුලේ තියෙන ආයතනයක්. ඊළඟට තට්ටු ක්‍රමයක් තියෙනවා. කොට්ටාශය, කලාපය, පළාත, ජාතික මට්ටමේ අධ්‍යාපන අමාත්‍යාංශය කියලා. මේ අධ්‍යාපන ධූරාවලියේ විවිධ තලවල තමයි මේ පුද්ගලයෝ රාජකාරී කරන්නේ. එහෙනම් ඒගොල්ලෝ මොකද්ද කරන්නේ? විභාග ප්‍රතිඵල ඉහළ නැංවීම සඳහා විවිධ ක්‍රමෝපායන් යොදනවා මේ අය. එතකොට අර දෙමව්පියන්ගේ ඇවිටිලි වගේම මේ අයත් විභාග සමත් කරවන්න විභාග ප්‍රතිඵල ඉහළ නංවන්න විවිධ ක්‍රමෝපා යොදනවා. මේ සියලු දෙනා විභාග ඉලක්ක කර ඉගැන්වීමේ අහිතකර ප්‍රතිඵල තේරුම්ගෙන තමන් මෙතෙක් කරගෙන වැරදි ක්‍රියාකලාපයන් අතහර දැමීම සිසුන්ගේ බුද්ධිමය සංවර්ධනය සඳහා නිසි ක්‍රියාමාර්ග ගැනීමේ නිදහස පාසල් වලට හා ගුරුවරුන්ට නැවත ලබා දෙනවා. අද පාසල් හුඟක් පසුබට වෙලා තියෙන්නේ. ගුරුවරුන් හුඟක් පසුබට වෙලා තියෙන්නේ. හරි විදියට ඉගැන්වීම් කරන්න යනකොට නොයෙකුත් මැදිහත් වීම වෙලා තමන්ට බාධා ඇති වෙනවා. දෙමව්පියන් ඇවිල්ලා කියනවා ඔය කණ්ඩායම් වැඩ අපිට අවශ්‍ය නැහැ. අපි ඉගෙනගත්ත ක්‍රමයටම අපේ දරුවන්ට උගන්වන්න කියලා. ඒ වගේම අධ්‍යාපන ධූරාවලියේ විවිධ මට්ටම් වල අය අධීක්ෂණයට එනවා. ඒ අයට විභාග මානසිකත්වයක් තියෙනවා. මොකද ඒගොල්ලන්ට තමන්ගේ පාසල් වල විභාග ප්‍රතිඵල හොඳ වෙනකොට ඒගොල්ලන්ට ලකුණු ලැබෙනවා. කොට්ටාශ මට්ටමේ නිලධාරීන්ට ඒ කොට්ටාශයේ තියෙන පාසල් වල ප්‍රතිඵල හොඳ වෙනකොට ඒක ඒගොල්ලන්ට සුබ නිමිත්තක් වෙනවා. කලාපයටත් එහෙමයි. අපේ කලාපයේ තමයි වැඩිම ලකුණු වරන් තියෙන්නේ.
තවත් කෙනෙක් කියාවි අපේ පළාත තමයි වැඩිම ලකුණු ගත්තේ. ඒතර අධ්‍යාපන අමාත්‍යාංශයෙන් කියාවි අර ඇක්‍රඩිටේෂන් කරන ක්‍රම ඒ කියන්නේ පාසල්වල ගුණාත්මක මට්ටම ඉතා ඉහළින් තියෙනවා මේ පාසල්වල කියලා ඒගොල්ලෝ කියාවි විභාග ප්‍රතිඵල දිහා බලලා. ඒ නිසා හැම මට්ටමකම වගේ කටයුතු කරන රාජකාරී කරන නිලධාරීන්. ඒකට තමන්ගේ ඒ පළාත කලාපය කොට්ටාශය එහෙම නැත්නම් තමාගේ වැඩසටහන ගැන ආඩම්බරයෙන් කතා කරන්න මේ විභාග ප්‍රතිඵල කෙරෙහි ඒගොල්ලෝ අවධානය දක්වනවා. විභාග ප්‍රතිඵල හොඳ වුණොත් තමන්ගේ කලාපයේ බැබලෙනවා අනිත් කලාප අතර. තමන්ගේ වැඩසටහන ගැන ඉතා ඉහළින් කතා කරන්න පුළුවන්. ඉතින් මේ නිසා මා විතර පැහැදිලිවම කියන්නේ මේ විභාග මානසිකත්වයෙන් කටයුතු කරන විභාග ඉලක්ක කරලා වැඩ කරන්න කියලා පාසලට ගුරුවරුන්ට ගුරුහරුකම් දෙන පිරිස අපට දෙමව්පියන්ටම සීමා කරන්න බෑ. අධ්‍යාපන දුරාවලියේ විවිධ තලවල කටයුතු කරන නිලධාරී වරුන්ද මේකට මේකට සහයෝගය දක්වනවා. ඒ නිසා තම අධ්‍යාපන ක්‍රම වෙත පිවිසෙන්න පාසල් වලට ගුරුවරුන්ට තවමත් නොහැකි වෙලා තියෙනවා. වට තුනකින් සැදුම්ලත් අපේ රූප සටහනේ මැදරවුම ඒ කියන්නේ ඉන්ටෙලෙක්චුවල් ඩෙවලොප්මන්ට් තියෙන මැදරවුම අපේ වෙත අපේ අවධානය අපි නැවත යොමු කරමු. මේ රවුමේ ඉහළ කෙළවරේ සටහන් කර තිබෙන බුද්ධිමය සංවර්ධනය ඒ කියන්නේ ඉන්ටෙලෙක්චුවල් ඩෙවලොප්මන්ට් ගොඩනැගීම ආරම්භ වන්නේ එම රවුමේ පහළ සටහන් කරලා තිබෙන විෂය නිපුණතා එහෙම නැත්නම් සබ්ජෙක්ට් කොම්පිටන්සිස් සංවර්ධනය වන විට. එහෙනම් මොන සම්බන්ධය අපිට පේනවා. විෂය නිපුණතා පහළින් තියෙනවා. විෂය නිපුණතා සංවර්ධනය වෙනකොට වැඩෙනකොට තමයි අර ඉහළින් සටහන් කරලා තියෙන බුද්ධිමය සංවර්ධනය ඇති වෙන්නේ. විෂය නිපුණතාවක් කියන්නේ කිසියම් විෂයක් හා සම්බන්ධ න්‍යායාත්මක හා ප්‍රායෝගික දැනුම නෙමෙයි. theoretical and practical knowledge. ඒක දැනුම දෙආකාරයි. සංකල්ප පිළිබඳ දැනුම එකක්. ඒක න්‍යායාත්මක දැනුම. අපි නිර්වචන ඉගෙන ගන්නවා. එතකොට පද පිළිබඳ ඉගෙන ගන්නවා. සංකල්ප පිළිබඳ ඉගෙන ගන්නවා. ඒ න්‍යායාත්මක දැනුම. ඊළඟට යම් යම් දේවල් කරන හැටි ඉගෙන ගන්නවා. අපි ඒකට කියනවා ප්‍රායෝගික දැනුම කියලා. යමක් කරන්නේ නැහැ නමුත් කරන විදිය ඉගෙන ගන්නවා. ඒකට කියනවා ප්‍රායෝගික දැනුම කියලා. එහෙනම් විෂය නිපුණතාවක් කියන්නේ හැමතිස්සෙම මේක විෂයකට බැඳිලා තියෙනවා. කිසියම් විෂයක් හා සම්බන්ධ න්‍යායාත්මක හා ප්‍රායෝගික දැනුම නෙවෙයි. not theoretical or practical knowledge. දෙයාකාර වූ මේ විෂය දැනුම ලබන කෙනෙක් එම විෂය දැනුමට චිත්ත වේගිකව බැඳිලා එම දැනුම ක්‍රියාවට නගන විට ගොඩනැගෙන පුරුල් කුසලතාවක් වශයෙන්ුයි අප නිපුණතාව හඳුන්වන්නේ. නිපුණතාව කියන්නේ පුරුල් කුසලතාවක්. කුසලතා ගොඩාක් එකතු වෙලා හැදෙන දෙයක්. උදාහරණයක් වශයෙන් ගත්තොත් අර පන්සල් භූමිය තුල වතාවත් හා වන්දනා කරන කෙනෙක් ඒ පිළිබඳ නිපුණේ එයා ළඟ කුසලතා ගොඩක් තියෙනවා. එයා හඳුන් කූරු පත්තු කරන්න දන්නවා. නිසි තැන හඳුන් කූරු තැන්පත් කරන්න දන්නවා. ඒ කියන්නේ සුවඳ ඊළඟට මල් පහන් පූජා කරන්න දන්නවා. එතකොට පොල් තෙල් පහන් වලට තෙල් දාන්න, වැටි දාන්න, ඒව දල්වන්න, ඒව නිසි තැන තියන්න දන්නවා. කුසලතා ගොඩක් එකතු වෙලා තමයි එයා පන්සල් භූමිය තුල වතාවත් හා වන්දනා නිවැරදිව කරන කෙනෙක් බවට පත්වන්නේ. ඒ නිසා මේ කතා කරා විෂය දැනුම් ආකාර දෙකක් ගැන න්‍යායාත්මක දැනුම, ප්‍රායෝගික දැනුම ඒවා ලැබුවට මදි. ඒ දැනුම කෙරෙහි අපි චිත්ත වේගිකව බැඳිලා ඒ දැනුම ක්‍රියාවට නගන තත්ත්වයට පත් වෙනවා. අන්න එසේ කරනකොට ගොඩනැගෙන පුරුල් කුසලතාවක් වශයෙන් තමයි අප නිපුණතාව හඳුන්වන්නේ. පුරුල් කුසලතාවක් කියන්නේ වඩා සරල වඩා සුවිශේෂ කුසලතා. මම අර දැන් කියපු වගේ සුවිශේෂ කුසලතා ගොඩක් එකතු වෙලා තමයි මේ පුරුල් කුසලතාව හැදෙන්නේ. පන්සල් භූමිය තුල වතාවත් හා වන්දනා ඉටු කරයි කියන එක පුරුල් කුසලතාව. එහෙනම් අර තෙල් පහන් සුවඳ පිළිබඳ පුංචි පුංචි වැඩ කටයුතු කරනවා කියන එක සුවිශේෂ කුසලතා ඒවා එකතු වෙලා තමයි පුරුල් කුසලතා ගොඩනැගෙන්නේ. වෙනත් වචනයෙන් මේක කියනවා නම්
විෂය නිපුණතා කියන්නේ හිස, හදවත හා අත කියන ක්ෂේත්‍ර තුනම පෝෂණය වෙලා ගොඩ නැගෙන අවශ්‍ය නම් ජීවිත කාලයේ පුරාවටම අදාළ කරගත හැකි පුරුද්දකට නැත්නම් හැකියාවකට. අපි ඒ රූප සටහනට යමු. මේ නිපුණතාව කියන වචනය ඔබට පේනවා. ඒකේ තියෙන ප්‍රධාන සංරචකයක් දැනුම. ප්‍රචාරණ හැකියාව තියෙන අය දැනුමින් තමයි පටන් ගන්නෙ. K stands for knowledge. ආකල්ප. මෙතන ආකල්ප කියන්නේ අර දැනුම කෙරෙහි අපි ඇති කරගන්න චිත්ත වේගික බැඳීම. ඊළඟට අන්න එහෙම චිත්ත වේගිකව බැඳුනොත් අපි ඒ දැනුම ඔස්සේ ගිහිල්ලා අපි පුංචි පුංචි කුසලතා ගොඩාක් සංවර්ධනය කරගන්න. S කියන්නේ ස්කිල්ස් වලට. දැන් අපි ළඟ ඒ විෂයබද්ධ දැනුම, ඒ දැනුම කෙරෙහි ඇති වෙච්ච චිත්ත වේග, ඒ කියන්නේ චිත්ත වේගික බැඳීම්, හදවතේ ඇති වෙන වෙනසක් ඒක. ඊළඟට ඒ ඔස්සේ ගිහිල්ලා අපි සංවර්ධනය කරගත්ත සුවිශේෂ කුසලතා ගොඩාක් දැන් පොඩි බැඳෙනවා. පොඩි බැඳිලා ඇති වෙනවා පුරුද්දක්. එහෙම නැත්නම් හැකියාවක් ඇති වෙනවා. ප්‍රැක්ටිස් කියන්නේ පුරුද්දට, ඇබිලිටි කියන්නේ හැකියාවට. මේ ඇබිලිටි කියන්නේ පුළුල් කුසලතාවක්. අන්න එහෙනම් මේකට තමයි මේ පුරුද්දට, මේ හැකියාවට තමයි අපි නිපුණතාවක් කියලා කියන්නේ. එතකොට මෙතෙන්දී හිස දැනුම නිසා පෝෂණය වෙනවා. හදවත අර චිත්ත වේග බැඳීම නිසා පෝෂණය වෙනවා. දැනුම කෙරෙහි ඇතිවෙච්ච චිත්ත වේග බැඳීම තමයි මෙතන හදවතෙන් කෙරෙන්නේ. අත කියන්නේ ඒ දැනුම ඔස්සේ ගිහිල්ලා අපි පුරුදු පුහුණු කරන පුංචි පුංචි කුසලතා තමයි මෙතන අත කියලා කියන්නේ. හිස, හදවත හා අත කියන ක්ෂේත්‍ර තුනම පෝෂණය වෙලා ගොඩ නැගෙන අවශ්‍ය නම් ජීවිත කාලයේ පුරාවටම අදාළ කරගත හැකි පුරුද්දකට නැත්නම් හැකියාවකට තමයි අප නිපුණතාවක් කියලා කියන්නේ. ඇයි මම කියන්නේ අවශ්‍ය නම් ජීවිත කාලයේ පුරාවටම අදාළ කරගන්න පුළුවන් කියලා. අපි ගොඩනගන පුරුදු සමහර ඒවා ජීවිත කාලයට අදාළ වෙන්නේ නැහැ. අද අපි ඉන්නේ දැනුම පුපුරා යන යුගයක. එහෙනම් බලාගෙන ඉඳෙද්දි දැනුම දෙගුණ තෙගුණ වෙනවා. අප ළඟ තියෙන දැනුම දවස් 3කින් දෙගුණ වෙනවා කියලා තමයි අද කියන්නේ. එහෙනම් දැනුම වෙනස් වෙනකොට, දැනුම පුපුරා යනකොට අපි ලබන පුරුදු ඒ ආකාරයෙන්ම අපට පවත්වා ගන්න බෑ. අද තියෙන රැකියා අපේ පාසල් වල ළමයි පාසලෙන් පිට වෙනකොට මේ රැකියා එකක්වත් නොතිබෙන්න පුළුවන්. තියන්නේ ඒ විදිහේ වෙනස්කම් අද සිදු වෙනවා. ඒ පුරුදු වලටත් ඒ වගේ. අපි යම් පුරුද්දක් අද ලැබුවා නම් අපිට පුළුවන් ඒක ජීවිත කාලය පුරාවටම පාවිච්චි කරන්න. නමුත් රට ලෝකයේ වෙනස් වෙනකොට අපිට ඒ පුරුදු වෙනස් කරලා අලුත් පුරුදු වෙත යන්නට සිදු වෙනවා. ඒ නිසායි හිස, හදවත හා අත කියන ක්ෂේත්‍ර තුනම පෝෂණය වෙලා ගොඩ නැගෙන අවශ්‍ය නම් ජීවිත කාලයේ පුරාවටම අදාළ කරගත හැකි පුරුද්දකට නැත්නම් හැකියාවකට නිපුණතාවක් කියලා කියන්නේ. අවශ්‍ය නම් තමයි ජීවිත කාලයේ පුරාවටම අපි ඒක අදාළ කරගන්න. රට ලෝකේ වෙනස් වෙලා, පරිසරය වෙනස් වෙලා අලුත් තත්ත්ව ඇවිල්ලා නම් අපිට අලුත් නිපුණතා ගොඩනගා ගන්න සිදු වෙනවා. එහෙම නැත්නම් පරණ නිපුණතා අලුත් තත්ත්වයන්ට ගැලපෙන විදිහට අනුවර්තනය කරගන්න සිදු වෙනවා. අපි හැමතිස්සෙම මේ වෙනස් වෙන ලෝකයේ අවශ්‍යතා ගැන හොඳ අවධානයකින් අපේ කටයුතු සියල්ල ඉටු කර ගැනීම මේ අනුව වැදගත් වෙනවා. නිපුණතා ගොඩනැගෙන හැටි පෙන්වා දෙන රූප සටහනටයි දැන් මා ඔබේ අවධානය යොමු කර තිබෙන්නේ. දැන් බලමු මේ රූපේ තව මොනවද තියෙන්නේ කියලා. වම් පැත්තෙන් තවත් කුසලතා දෙවර්ගයක්. මේවත් පුරුල් කුසලතා. يعني පුංචි පුංචි කුසලතා ගොඩක් එකතු වෙලා හැදෙන කුසලතා දෙවර්ගයක් වම් පැත්තෙන් තියෙනවා. මේ රූප සටහනේ වම් පැත්තේ ඔබ දකිනවා නිපුණත්වයට පත් වෙන පුද්ගලයා අත්පත් කරගන්න තවත් කුසලතා දෙවර්ගයක්. ඒ තමයි සමාජ කුසලතා, social skills, පුද්ගල කුසලතා, personal skills. පුරුල් කුසලතා වන මේවා හැකියාව නමිනුත් හඳුන්වනවා. හැකියාවක්, පුරුද්දක්, පුරුල් කුසලතාවක් කියුවාම සුවිශේෂ කුසලතා ගොඩකින් හැදලා තියෙන බව ඔබ තේරුම් ගන්නට ඕනේ. මේ පුරුල් කුසලතා නැත්නම් හැකියාව යටතේ තමයි අපේ මුල් රූප සටහනේ මැද රවුමට අදාළ මුරුදු කුසලතා වර්ගීකරණය කර තිබෙන්නේ.
අපි නැවතත් මුල් රූප සටහනට ගියොත් මැද රවුම දිහා බලන්න. ඒ මැද රවුම ඔබට පේනවා පුද්ගල කුසලතා හා සමාජ කුසලතා කියලා කොටස් දෙකක්. මේ දෙක තමයි මූලික. මේ දෙක යටතේ තමයි මෘදු කුසලතා වර්ගීකරණය කරලා තියෙන්නේ. දැන් අපි සමාජ කියන පදය ගැන කතා කරන්න බලාපොරොත්තු වෙනවා. සමාජ කියන පදයට යොමු වෙනකොට සමාජ කියන පදයට යොමු වෙනකොට සමාජ කියන පදය කන වැකෙන විට අපට සීවන්නේ අප තනිව නොසිටින බව. පවුල තුල අපි තනිව නැහැ. පන්තිය තුල අපි තනිව නැහැ. ප්‍රජාවට ගියහම අපි තනිව නැහැ. වෙනත් අයගේ ඇසුර අපිට තියෙනවා. සමාජ කියන පදය කන වැකෙන විට අපට සීවන්නේ අප තනිව නොසිටින බව. පිරිසක් සමග සිටින බව. එහෙමනම් සමාජ කුසලතා කියන්නේ අප අන් අය සමග ප්‍රදර්ශනය කරන කුසලතා විශේෂයකට. තනියෙන් ප්‍රදර්ශනය කරන්න බැහැ සමාජ කුසලතා. ඒ නමෙන්ම කියවෙන පරිදි පිරිසක් හමුවේ අන් අය හමුවේ අප ප්‍රදර්ශනය කරන කුසලතා විශේෂයක් තමයි සමාජ කුසලතා වශයෙන් හැඳින්වෙන්නේ. මේවා අන්තර්පුද්ගල කුසලතා නමින්ද හැඳින්වෙනවා. තව නමක් ඉන්ටර්පර්සනල් ස්කිල්ස්. ඉන්ටර් කියන්නේ මොකක්ද? අන්තර්. ඒතර අන්තර් කියන්නේ මේ වචනේ අපි හුඟා අහලා තියෙනවා. නිවාසාන්තර තරඟ. නිවාස අතර තියෙන තරඟ. ඒ වගේම පාඨශාලාන්තර තරඟ. පාසල් අතර තියෙන තරඟ. ජාත්‍යන්තර තරඟ. ජාතීන් අතර තියෙන තරඟ. එහෙනම් අන්තර කියනකොට අන්තර් කියනකොට කණ්ඩායම් දෙකක් සිටින බවත් ඒ කණ්ඩායම් දෙක අතර පවතින දෙයක් බවත් අපට පැහැදිලි වෙනවා. එතකොට එහෙනම් සෝෂල් ස්කිල්ස් කියන්නේ අන්තර් පුද්ගල කුසලතා වලට තමයි සෝෂල් ස්කිල්ස් කියන්නේ. සමාජයක විවිධ වූ පුද්ගලයෝ ඉන්නවා. මේ පුද්ගලයන් අතර ඇති වෙන කුසලතා විශේෂයක් තමයි මේ පුද්ගලාන්තර කුසලතා, එහෙම නැත්නම් අන්තර් පුද්ගල කුසලතා, එහෙමත් නැත්නම් සමාජ කුසලතා කියන නමෙන් හඳුන්වන්නේ. පුද්ගල කියන්නේ දැන් පර්සනල් ස්කිල්ස් පැත්තට මේ යන්නේ. පුද්ගල කියන්නේ ඒ පුද්ගලයාට සුවිශේෂ. ඒ පුද්ගලයාගේ අභ්‍යන්තරේ නැත්නම් ආධ්‍යාත්මේ පැන නගින පුරුල් කුසලතා විශේෂයකට. එහෙනම් ඇතුළතින් තමයි මේවා එන්නේ. ආධ්‍යාත්මයෙන් තමයි මේ පුද්ගල කුසලතා මතුවෙන්නේ. මේවා අද අප හඳුන්වන්නේ අන්තක් පුද්ගල කුසලතා ලෙස. කායනට පිටිපස්සෙන් බිඳු දෙකක් අන්තක් පුද්ගල කුසලතා ලෙස. එහෙනම් වචන දෙකක් තියෙනවා. අන්තර් අන්තක්. පුද්ගලයන් අතර ඇති වෙන කුසලතා අන්තර් පුද්ගල හැකියා කියනවා. පුද්ගලයෙක් තුල එයාගේ ආධ්‍යාත්මයෙන් පැන නගින කුසලතා අපි අන්තක් පුද්ගල කුසලතා වශයෙන් හඳුන්වනවා. අන්තර් අන්තක් කියන වචන දෙක ඔබ හොඳින් අසලා තේරුම් ගැනීම අවශ්‍ය වෙනවා. චින්තන හැකියා කියන්නේ ඒ පුද්ගලයාට සුවිශේෂ වන හැකියාව. ඒ අර්ථයෙන් මේ කුසලතා පුද්ගල නැත්නම් අන්තක් පුද්ගල කුසලතා යටතට වැටෙනවා. නමුත් පසුගිය කාලයේදී මේ කුසලතා, කියන්නේ චින්තන කුසලතා සංවර්ධනය ගැන ප්‍රමාණවත් අවධානයක් නොදැක්වීම නිසා මේ හැකියා බිඳ වැටි චින්තන විප්ලවයක් ඇති කිරීමේ අවශ්‍යතාව අද මතුවී තිබෙනවා. එබැවින් එම කුසලතාද ඉස්මතු වන පරිදි සමාජ, පුද්ගල හා චින්තන නම් වූ තේමා තුනක් යටතේ පුරුදු කුසලතා වර්ගීකරණයකට අප අද යොමු වී තිබෙනවා. මා මෙතෙන්දී ඔබට කුසලතා දෙවර්ගයයි හඳුන්ලා දුන්නේ. මූලිකව වර්ග දෙකයි තියෙන්නේ. සමාජ කුසලතා, එහෙම නැත්නම් අනිත් එක පුද්ගල කුසලතා. සමාජයේ අපි තනියෙන් නෙවෙයි ඉන්නේ, වෙනත් අයත් එක්ක. එහෙනම් ඒගොල්ලොත් එක්ක අපි සම්බන්ධතා ඇති කරගන්න ඕනේ. අපි කියනවා අන්තර් පුද්ගල කුසලතා කියලා. මේ පුරුල් කුසලතා විශේෂයක්, හැකියා විශේෂයක්. අන්තර් කියන්නේ පුද්ගලයන් අතර පුද්ගලාන්තර කුසලතා කියලා කියන්න පුළුවන්. ඊළඟට තවත් කුසලතා වර්ගයක් තියෙනවා. අප එකිනෙකා තුල ඇතුළතින් මතුවෙන කුසලතා, ආධ්‍යාත්මයෙන් මතුවෙන කුසලතා. මේවට අපි කියන්නේ අන්තක් පුද්ගල කුසලතා. තායනට පස්සේ බිඳු දෙකක් දැම්මාම අන්තර් නෙමෙයි අන්තක් කුසලතා කියලා
අපි කියනවා. එහෙනම් අන්තක් පුද්ගල කුසලතා. එතකොට කෙනෙක්ගේ ඇතුළතාන්තයෙන් මතුවෙන කුසලතා. දැන් එතකොට එහෙනම් චින්තන කුසලතා කියන්නේ මොනවද? ඒවත් පුද්ගලයෝ අතර ඇති වෙන කුසලතා විශේෂයක් නෙමෙයි. අප එක එක්කෙනා උපතින් ලබාගෙන ඇති කරගත්ත කුසලතා. වැඩි දියුණු කරගත්ත කුසලතා උපතින් ලබනවා ජීවත් වීම හරහා වැඩි දියුණු කරගන්නවා. අන්න එසේ කරගත්ත කුසලතා තමයි මේ චින්තන කුසලතා කියන්නේ. එහෙනම් ඒක ඇත්තෙන්ම මේ පුද්ගල කුසලතාවල කැලලක්. පුද්ගල කුසලතාවක්ම තමයි මේ චින්තන කුසලතාව. නමුත් ඇයි ඒක වෙන් කරගත්තේ? ඒක වෙන් කරගත්තේ පසුගිය කාලය තුල චින්තන කුසලතා සංවර්ධනය කරන්න අපේ අධ්‍යාපන ක්‍රමය තුල ඉඩක් තිබුණේ නැහැ. ගුරුවරයා ලබා දෙන දැනුම එහෙමම කටපාඩම් කරලා විභාග ශාලාවල වමාරන්න පුරුදු වෙච්ච සිසු පිරිසක් මැද්දේ මේ චින්තන හැකියාව වැඩෙන්න අවස්ථාව තිබුණේ. ඒ නිසා අද උද්ගත වෙලා තියෙනවා චින්තන විප්ලවයක අවශ්‍යතාවක් අද ඇති වෙලා තියෙනවා. ඒ නිසා අර පුද්ගල කුසලතාවක් වන අන්තක් පුද්ගල කුසලතාවක් වන චින්තන හැකියාව අපි ඒ බාස්කට් එකෙන් එළියට අරගෙන පුද්ගල කියන බාස්කට් එකෙන් එළියට අරගෙන අපි ඒක වෙනම තියෙනවා. මොකද ඒකට අවශ්‍ය නිසි අවධාරණය ලබා දීම අද අවශ්‍ය වෙලා තියෙන නිසා චින්තන විප්ලවයක අවශ්‍යතාවයි අද ඇති වෙලා තියෙන්නේ. විෂය නිපුණතා සංවර්ධනය ආරම්භ වන්නේ විෂය අන්තර්ගතය පදනම් කරගෙන. එතකොට හැමතිස්සෙම විෂය නිපුණතාවක් විෂයට බැඳිලා තියෙනවා. ඒතර විද්‍යාව විෂයෙන් ගැන නිපුණතා විද්‍යාව විෂයටයි බැඳිලා තියෙන්නේ. මොකද හේතුව විෂය නිපුණතාවක් සංවර්ධනය ආරම්භ වෙන්නේ විෂය අන්තර්ගතය පාදනම් කරගෙන නිසා. නමුත් මේ සාර්ථකත්වය සඳහා ඉගැන්වීම් ක්‍රියාවලියද අතිශයින්ම වැදගත් වෙනවා. අපි විෂය දැනුම දුන්නට ගුරුවරයා අර බ්ලූම්ගේ වර්ගීකරණයේ පියවර 6ටම අදාළ දැනුම ළමයාට ලබා දුන්නට එයා නිපුණෙක් වෙන්නේ නැහැ. නම් ඒ සඳහා ගැළපෙන ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියක් ක්‍රියාත්මක වෙන්න ඕනේ. ගවේෂණය මෙතෙන්දී ප්‍රධාන වෙනවා. කණ්ඩායම් වැඩ ප්‍රධාන වෙනවා. එතකොට පැවරුම් ඔස්සේ ලබා ගන්න ස්වාධීන ඉගෙනුම, ඒ වගේම self directed learning, අර ස්වයං මෙහෙයුම් ඉගෙනුම, විවෘත මූලාශ්‍ර ඉගෙනුම, ඒ වගේ සෑම දෙයක්ම වැදගත් වෙනවා මේ නිපුණතා සංවර්ධනයට නම්. එහෙනම් මේ ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය ඉතාමත්ම වැදගත් වෙනවා විෂය නිපුණතා සංවර්ධනය සඳහා. එතකොට විෂයට අනුබද්ධයි විෂය නිපුණතා. විෂයක් මුල් කරන් තමයි විෂය නිපුණතා මතුවෙන්නේ. නමුත් ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය 21 වෙනි සතවර්ෂයේ ක්‍රමවේදයන්ට අනුගත නොවුනොත් මේ විෂය නිපුණතා සංවර්ධනය නොවන බවයි මෙහිදී මේ ප්‍රකාශ වෙන්නේ. රූප සටහනේ ඇතුළත වටේට ඇතුළත් වූ මෘදු කුසලතා සංවර්ධනය සඳහා පදනම සකසන්නේ විෂය දැනුම සිසුන්ට පවරා දෙන ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය. දැන් අපි තාම ඉන්නේ දෙවනි වටේ, ඒ කියන්නේ මැද වටේ සහ ඇතුළත වටේ කියන කොටස් දෙකේ අපි ඉන්නේ. දැන් මම යොමු වෙන්නේ රූප සටහනේ ඇතුළත වටේට. අර මැද තියෙන කොටස, ඇතුළේම තියෙන කොටස. එහි තමයි මෘදු කුසලතා ගැන කතා කරන්නේ. මේ මෘදු කුසලතා සංවර්ධනය සඳහා පදනම සකස් කරන්නේ විෂය දැනුම සිසුන්ට පවරා දෙන ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියයි. එතකොට ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය හරහා තමයි ළමයි මෘදු කුසලතා ලබා ගන්න. අපි කියනවා මේ soft skills කියලා මේවට. මේව උගන්වන්න බෑ. ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියට සහභාගී වෙනකොට අල්ල ගන්න සිදු වෙනවා. අපි කියනවා soft skills can't be taught, they have to be caught කියලා කියනවා. caught, C-A-U-G-H-T. catch වලින් එන වචනය caught, teach වලින් එන වචනය taught. එහෙනම් මෘදු කුසලතා අපට teach කරන්න උගන්වන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒවා catch කරගන්න ඕනේ, අල්ල ගන්න ඕනේ. they have to be caught කියන්නේ ඒකයි. ඉතින් ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය නවීකරණය වුණොත් පමණයි ළමයාට මෘදු කුසලතා අල්ලගන්න පුළුවන් වෙන්නේ. වැඩක් කරන්න ළමයාට අවස්ථාව ලැබුණ නැත්තම් එයා කොහොමද කමිට්මන්ට් ඇති කරගන්නේ? කැපවීම ඇති කරගන්නේ කොහොමද?
කැපවීම කියන්නේ මෘදු කුසලතාව. කාර්යයට කැපවීම ඇති වෙන්න නම් වැඩ කිරීමේ අවස්ථාව ළමයාට දෙන්න ඕනේ. එයාට කණ්ඩායම් වල වැඩ කරන්න ඉඩ නැත්නම් එයා කොහොමද නායකත්වයක් ගන්නෙ? එයා තනියෙන් නම් ඉගෙන ගන්නෙ. ගුරුහඬට සවන් දීලා නම් ඉගෙන ගන්නෙ. එයා කොහොමද නායකත්වයක් ගන්නෙ? තීරණ ගන්න අවස්ථාවක් එයාට පන්තියේ නැත්නම් එයා තීරණ ගන්න කෙනෙක් වෙන්නේ කොහොමද? ඉතින් ඒ නිසා 21 වෙනි සතවර්ෂයේ අධ්‍යාපන ක්‍රමය හුඟක් වෙනස්. තිබුණු ක්‍රමයට වඩා දරුවන් එතෙන්ට ගෙන ගියේ නැත්නම් අපට මේ හැකියාව කිසිවක් සංවර්ධනය කරන්න අවස්ථාව ලැබෙන්නේ නැහැ. 21 වෙනි සතවර්ෂයට අදාළ නව ක්‍රම විද්‍යාව අවධාරණය කරන්නේ බහුවිධ එළඹුම. මේකට ඉංග්‍රීසියෙන් කියනවා eclectic approach to learning and teaching. මම ඒක පස්සේ පෙන්වන්නම්. ඒ වචනේ සඳහන් කරලා තියෙනවා අපේ අවසාන කතාවල eclectic කියන්නේ බහුවිධ එළඹුම. eclectic approach එකක් කියලා කියනවා. තනි ක්‍රමයක් නෙමෙයි මේ ක්‍රියාකාරකමක් ඇතුලේ තියෙන්නේ. එතකොට එතන තියෙනවා ක්‍රම සමූහයක් තියෙනවා. ක්‍රම රාශියක් එකම ක්‍රියාකාරකමක් ඇතුලේ තියෙනවා. ඒකෙන් වාසි ගොඩක් තියෙනවා. විවිධ ආකාරයෙන් ඉගෙන ගන්න ළමයින්ට හිතකර ක්‍රම මෙහි තියෙනවා. ඒ වගේම විවිධ බුද්ධිවල ළමයින්ට හිතකර ක්‍රමත් මෙහි තියෙනවා. ගැහැණු පිරිමි වශයෙන් ආයි බෙදෙනවා. ඒ ඇයට ගැලපෙන ක්‍රමත් තියෙනවා. ඊළඟට දකුණු මොලේ වම් මොලේ වශයෙන් ආයි කොටස් වෙනවා. එහෙනම් දකුණු මොලේ සංවර්ධනය වෙච්ච අයට වගේම වම් මොලේ සංවර්ධනය වෙච්ච අයටත් අවස්ථා ලබා ගන්න පුළුවන් මේ බහුවිධ ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රමෝපා යටතේ. දැන් අපි මේ රූප සටහනේ ඇතුළත වටේ තමයි අපි මේ අවධානය දක්වන්නේ. ඒ ඇතුළත වටේට මෘදු කුසලතා ඇතුළත් වෙලා තියෙනවා. ඒ මෘදු කුසලතා සංවර්ධනය කරන්න ඕනේ. ඒ සංවර්ධනය කරන්න පදනම සකස් කරන්නේ අර ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය. විෂය දැනුම සිසුන්ට පවරා දෙන ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය. විෂයක් නැත්තම් විෂය දැනුමක් නැත්තම් ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියකුත් නැහැ. ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියක් සකස් කරන්නේ කිසියම් විෂයක් ආශ්‍රිත දැනුම සිසුන්ට පවරා දෙන්න. අන්න ඒ ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියමයි මේ පොදු කුසලතා නැත්නම් මෘදු කුසලතා සංවර්ධනය සඳහා අපට අතහිත දෙන්නේ. එතකොට අන්න ඒ නිසා ඉතාමත්ම පෝෂණය වෙච්ච ගුණාත්මක ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියක් අපි පන්ති කාමරයට ගෙන යන්න ඕනේ. අන්න ඒ නිසායි 21 වෙනි සතවර්ෂයට අදාළ නව ක්‍රම විද්‍යාව බහුවිධ එළඹුමක් අවධාරණය කරන්නේ. එක්ලෙක්ටික් අප්‍රෝච් එකක් අවධාරණය කරනවා. මේකෙන් අදහස් කරන්නේ සෑම ක්‍රියාකාරකමක් යටතේම ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රමෝපා කිහිපයක් යොදා ගැනීම බව. එක ක්‍රමයකට සීමා වෙලා නැහැ. ප්‍රශ්න කරන ක්‍රමය විතරක් නෙමෙයි. දැන් එක යුගයක කතාව විතරයි තිබුණේ. ඒ මුල් යුගය. ඊළඟ යුගයේ නඩු දෙනුව. ගුරුවරයා ප්‍රශ්න අහනවා සිසුන් උත්තර දෙනවා ඒ ක්‍රමය විතරයි තිබුණේ. නමුත් 21 වෙනි සතවර්ෂයේ උදාවත් එක්ක ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය තනි ක්‍රමයකට සීමා වෙන්නේ නැහැ. බහුවිධ ඉගෙනුම් ඉගැන්වීම් ප්‍රවේශයක් වෙත අපි ගිහින් තියෙනවා. එතකොට ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රමෝපා කීපයක් යොදා ගන්නට අද සිදු වෙලා තියෙනවා 21 වෙනි සතවර්ෂයේ අවශ්‍යතාවක් වශයෙන්. විෂය මාලාවක සියලුම විෂයන්ට පොදුවේ මේ ක්‍රම විද්‍යාව භාවිත කරන නිසා ඒ ඔස්සේ ගොඩනැගෙන නිපුණතා පොදු නිපුණතා නමින් හඳුන්වනවා. අර මැදරවුමේ ලියලා තියෙන්නේ common generic competencies කියලා. generic competencies කියලා කියනකොටම අපට තේරෙන්නේ generic competencies කියලා කියනකොටම මැද්දේ තියෙන්නේ competencies ඇතුළත රවුමේ තියෙන්නේ generic competencies. ඒකට සිංහලෙන් කියන්නේ පොදු නිපුණතා කියලා. ඇයි පොදු නිපුණතා කියන්නේ? විෂය මාලාවේ විවිධ විෂයන් තියෙනවා. මේ මොන විෂය ඉගෙනුවත් ඒ සඳහා පාවිච්චි කරන පොදු ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියක් තියෙනවා. අන්න ඒ හරහා වැඩෙන නිසා අපි මේ නිපුණතාවලට පොදු නිපුණතා කියලා කියනවා. එතකොට මේ රූප සටහනේ මැද රවුමට අදාළ මැද කියන්නේ මැද රවුමට අදාළ ඇතුළත රවුම නෙමෙයි මැද රවුමට අදාළ විෂය නිපුණතා ඇතුළත රවුමට අදාළ පොදු නිපුණතා වලින් වෙනස් වෙනවා. කොහොමද මේ වෙනස ඇති වෙන්නේ කියන එක අපි ඊළඟට බලන්න ඕනේ. මේ විෂය නිපුණතා දෘඪ කුසලතා වශයෙන්ද පොදු නිපුණතා
මුරුදු කුසලතා වශයෙන්ද හඳුන්වනවා. මේ වචන දෙක පද දෙක මේට කලින් භාවිත කරා hard skills and soft skills. එතකොට විෂයන්ට අදාළ නිපුණතා අපි හඳුන්වන්නේ දුර නිපුණතා වශයෙන්. කිසියම් විෂයක් ආශ්‍රයෙන් අපි ලබන්නේ hard skills. හැබැයි ඒ විෂය ළමයාට පවරා දෙන ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය හරහා අපි ලබන්නේ මුරුදු කුසලතා soft skills. මේ ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය හැම විෂයකටම පොදුයි. ඒක නිසා සියලුම විෂයන්ට පොදු ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියෙන් මේ ඇතුළත රවුමේ තියෙන කුසලතා නිපුණතා සංවර්ධනය වෙන නිසා අපි ඒවා හඳුන්වන්නේ පොදු නිපුණතා වශයෙන්. 21 වෙනි සතවර්ෂයට අදාළ අධ්‍යාපනයේ හරය වන්නේ නිරෝගී කායක බුද්ධි සංවර්ධනයට දායක විය හැකි නිරෝගී මනසක් ඇති කරලා විෂය හෝ පොදු නිපුණතා දෙවර්ගයේම එකවර ලබා ගැනීමේ හැකියාව පාසල් සිසුන්ට අත්පත් කර දීම. ඔන්න දැන් බාහිර රවුම ගැනත් කතා කරනවා. ෆිසිකල් ඩෙවලොප්මන්ට් කායික සංවර්ධනය ගැනයි ඒ කියන්නේ. මොකක්ද එහෙනම් මේ 21 වෙනි සතවර්ෂයට අදාළ අධ්‍යාපන ක්‍රමේ හරය? නිරෝගී කායක් ඉස්සෙල්ලාම තියෙනවා. ඒ නිරෝගී කායක තමයි නිරෝගී මනසක් ඇති වෙන්නේ. අන්න එහෙනම් ඒ නිරෝගී මනසක් තුල තමයි මේ බුද්ධිමය සංවර්ධනය ඇති කරන්න පුළුවන් වෙන්නේ. එහෙනම් නිරෝගී මනසක් තුල මේ බුද්ධිමය සංවර්ධනයත් එක්කම පොදු නිපුණතා සංවර්ධනයත් ඇති කරන්න පුළුවන් වෙනවා. විෂය හා පොදු නිපුණතා දෙවර්ගයේම එකවර ලබා ගැනීමේ හැකියාව පාසල් සිසුන්ට අත්පත් කර දීම තමයි මේ 21 වෙනි සතවර්ෂයට අදාළ අධ්‍යාපනයේ හරය වෙන්නේ. ඒතර විෂයෙන් විෂය නිපුණතා වැඩෙනවා. ඒ විෂය දැනුම ළමයාට පවරා දෙන ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියෙන් පොදු නිපුණතා වැඩෙනවා. එහෙනම් නිරෝගී කායක නිරෝගී මනසක් ඇති කරලා අපි නිපුණතා දෙවර්ගයක් සංවර්ධනය කරනවා. බුද්ධිමය සංවර්ධනයට දායක වන විෂය නිපුණතා සහ චිත්ත වේග සංවර්ධනයට දායක වෙන පොදු නිපුණතා. එතකොට මේ නිපුණතා වර්ග දෙකම එකවර වැඩෙන ක්‍රමයක් තමයි මේ 21 වෙනි සතවර්ෂයේ අධ්‍යාපන ක්‍රමය තුළ තියෙන්නේ. 21 වෙනි සතවර්ෂයට අදාළ අධ්‍යාපනයේ හරය වන්නේ වෙන්නේ මේකයි. නිරෝගී කායක සලාම නිරෝගී කායික සංවර්ධනයේ ප්‍රධානයි. නිරෝගී කායක බුද්ධිමය සංවර්ධනයට දායක විය හැකි නිරෝගී මනසක් ඇති කරනවා. බුද්ධිමය සංවර්ධනය ඇති වෙන්නේ නැහැ කාය රෝගී සිත රෝගී වෙලා නම්. කාය රෝගී වෙනකොට සිත රෝගී වෙනවා. සිත හරියට වැඩ කරන්නේ. සිත හරියට වැඩ කරන්නේ නැත්නම් බුද්ධිමය සංවර්ධනය ඇති වෙන්නේ නැහැ. එහෙනම් නිරෝගී කායක බුද්ධිමය සංවර්ධනයට දායක විය හැකි නිරෝගී මනසක් අපි ඉස්සෙල්ලා ඇති කරන්න ඕනේ. අන්න එහෙනම් ඊට පස්සේ තමයි අර විෂය නිපුණතා හා පොදු නිපුණතා කියන නිපුණතා වර්ග දෙකම එකවර ලබා ගැනීමේ හැකියාව පාසල් සිසුන්ට අත්පත් වෙන්නේ. මොකද එකවර ලැබෙන්නේ කොහොමද? විෂයක් තමයි උගන්වන්නේ. ඒ විෂය ඔස්සේ තමයි බුද්ධිමය සංවර්ධනය ඇති වෙන්නේ. ඒ විෂය උගන්වන්න පාවිච්චි කරන ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය ඔස්සේ තමයි පොදු නිපුණතා සංවර්ධනය වෙන්නේ. මේ දෙක එකට යන නිසා විෂය නිපුණතා හා පොදු නිපුණතා එකවර ඇති වෙනවා. හැබැයි ඒ සඳහා අපට නිරෝගී මනසක් ඕනේ. නිරෝගී මනසක් ලැබෙන්න නම් නිරෝගී කායක් තියෙන්න ඕනේ. මේ ඔක්කොම කාරණා ටික එකට පෑහෙනකොට තමයි අපට අවශ්‍ය ශිෂ්‍යචර්යා ඇති වෙලා අපට අවශ්‍ය සමෝදානික පෞරුෂයෙන් යුතු ශිෂ්‍යයා ඇති වෙලා අපේ පාසල් මේ කාර්ය සාපල්‍ය පාසල් බවට පත් වෙනවා. වම් පැත්තේ උඩ කෙරවලේ ප්‍රොඩක්ටිව් ස්කූල් කියලා කියනවා. පෙර දවසකත් මේ ගැන ඔබට කතා කළා. කාර්ය සාපල්‍ය පාසල්. ඒවා කාර්යක්ෂමතාවෙන් හා ඵලදායීතාවයෙන් යුතු පාසල්. එතකොට පහළ තියෙනවා අපි අපේක්ෂා කරන ශිෂ්‍ය චර්යා ටික තමයි පහළ තියෙන expected student behaviors. මේ වට තුනම හරියට ක්‍රියාත්මක වෙන්න ඕනේ. මේ අපි අපේක්ෂා කරන ප්‍රතිඵලය ලබා ගන්න නම්. තොර නිරෝගී කයක් නිරෝගී මනසක් වගේම සාමාන්‍ය බුද්ධිය හා චිත්ත වේග බුද්ධියද ලබන කෙනෙක් අත්පත් කරගන්නේ සමෝදානික පෞරුෂයක්. මේ මැද තියෙන එකෙන් තමයි චිත්ත වේග බුද්ධිය ලැබෙන්නේ.
මේ මුරුදු කුසලතා ටික වැඩෙන්න නම් ඒකට පදනම් වෙලා තියෙන්නේ චිත්ත වේග බුද්ධිය. ඉමෝෂනල් ඉන්ටෙලිජන්ස් කියන්නේ මේ ඇතුළත රවුම හා බැඳී තියෙන මේ මුරුදු කුසලතා සඳහා පදනම සකස් කරන බුද්ධියයි. ඊළඟට මැද රවුම. ඒක කතා කරන්නේ ඉන්ටෙලෙක්චුවල් ඩෙවලොප්මන්ට්. ඒකට බැඳිලා තියෙන්නේ සාමාන්‍ය බුද්ධිය ගැන තමයි මේ මැද රවුමේදී අපි කතා කරන්නේ. එතකොට මෙන්න මේ කාරණා ඔක්කොම තියෙන්න ඕනේ. නිරෝගී කායක් තියෙන්න ඕනේ. නිරෝගී මනසක් වගේම සාමාන්‍ය බුද්ධිය. නිරෝගී මනසක් වගේම මේ ඉන්ටෙලෙක්චුවල් ඩෙවලොප්මන්ට් හරහා අපිට ලැබෙන්නේ මොකද්ද? අපි කියනවා IQ. සාමාන්‍ය බුද්ධිය. ඉන්ටෙලිජන්ස් ටෙස්ට් වලින් මනින්නේ. බුද්ධි පරීක්ෂණ වලින් මනින්නේ. සාමාන්‍ය බුද්ධිය තමයි මැද රවුමට අදාළ. ඒ වගේම චිත්ත වේග බුද්ධිය. අත්පත් කරගෙන ගත්ත කෙනෙක් තමයි සමෝදානික පෞරුෂයකින් යුක්ත කෙනෙක් වෙන්නේ. එහෙනම් කායික සංවර්ධනයට අවශ්‍ය හෙල්ත් කියන එක, ඒ කියන්නේ සෞඛ්‍ය, නියුට්‍රිෂන් කියන එක, පෝෂණය, ෆිසිකල් ෆිට්නස් කියන එක, ශරීර සුවතාව, මේ ඔක්කොම එකතු වෙනකොට එයා කායික සංවර්ධනය ඇති කර ගන්නවා. ඒ කායික සංවර්ධනය තියෙන කෙනෙකුට තමයි බුද්ධිමය සංවර්ධනය යහපත් මනසක් ඇති වෙලා බුද්ධිමය සංවර්ධනය ඇති කර ගන්න පුළුවන් වෙන්නේ. එතකොට දැන් යාට බුද්ධිමය සංවර්ධනයක් තියෙනවා. ඒ කියන්නේ සාමාන්‍ය බුද්ධියත් යාගේ වැඩිලා, අපි කියනවා ජෙනරල් ඉන්ටෙලිජන්ස් එකත් වැඩිලා. අර ඇතුළත තියෙන කවයෙන් පෙන්වන්නේ චිත්ත වේග බුද්ධිය. ඒ චිත්ත වේග බුද්ධිය තියෙන කෙනෙක් තමයි මේ පොදු නිපුණතා සංවර්ධනයේ සාර්ථක කරගන්නේ. එහෙනම් මේ ඔක්කොම කොටස් එකට පෑහෙනකොට අන්න ඒ පුද්ගලයා අත්පත් කරගන්නේ සමෝදානික පෞරුෂයක්. මේ සඳහන් චිත්ත වේග බුද්ධියයි පොදු නිපුණතා සංවර්ධනයට පදනම සකස් කරලා දෙන්නේ. එතකොට ඉමෝෂනල් ඉන්ටෙලිජන්ස් කියන එක අපි පසු දවසක දීර්ඝ වශයෙන් කතා කරනවා. ඉමෝෂනල් ඉන්ටෙලිජන්ස් කියන එක පසු දවසක කතා කරනවා. ජෙනරල් ඉන්ටෙලිජන්ස් කියන්නේ සාමාන්‍ය බුද්ධිය. ඉමෝෂනල් ඉන්ටෙලිජන්ස් කියන්නේ චිත්ත වේග බුද්ධිය. අතුලත රවුම පදනම් වෙලා තියෙන්නේ චිත්ත වේග බුද්ධිය මත. මැද රවුම පදනම් වෙලා තියෙන්නේ සාමාන්‍ය බුද්ධිය මත. මේ බුද්ධි දෙවර්ගයේම සංවර්ධනය වෙන්න නිරෝගී කයක් හා නිරෝගී මනසක් අපට අත්‍යවශ්‍ය වෙන බව තමයි මේ රූප සටහන ඔස්සේ මා නැවත නැවත ඔබට ප්‍රකාශ කර සිටින්නේ. සමෝදානික පෞරුෂයක අත්‍යවශ්‍ය අංග 3ක් පමණක් ඇතුළත් රූප සටහනක් වෙත දැන් අපි ඊළඟට යනවා. මෙන්න ඒ රූප සටහන. සමෝදානික පෞරුෂයක අත්‍යවශ්‍ය අංග 3ක් තියෙනවා. දැන් අංග 5ක්ම තියෙනවානේ. අර වට තුනෙන් අපි අංග රාශියක් ගැනම කතා කරා. මොනවද වට රාශියක් ගැනම කතා කරා? කායික සංවර්ධනය, බුද්ධිමය සංවර්ධනය හා සාමාන්‍ය බුද්ධිය, චිත්ත වේග සංවර්ධනය හා චිත්ත වේග බුද්ධිය. ඒතර ඒක ඇතුලේ තියෙනවා පොදු නිපුණතා. ඒවා අපි රාශියක් ගැන කතා කළා. දැන් එයින් 3ක් විතරක්. අනිත් සමහර කෑලි මං අතහැරලා අර ඇතුළත වටේ තියෙන කොටස් 3ක් විතරක් මං මතු කරලා මේ රූප සටහන ඔබට ඉදිරිපත් කරනවා. මේ රූප සටහන අධ්‍යයනය කරන ඔබට හැකියා දෙවර්ගයක් හඳුන ගන්න පුළුවන්. මෙන්න මේ හැකියා දෙවර්ගය. මේ තමයි අන්තර් පුද්ගල හැකියා. අපි ඒවට කියනවා තව නමක් කියලා තියෙනවා අන්තර් පුද්ගල හැකියා හා අන්තක් පුද්ගල හැකියා. වම් පැත්තේ තියෙන්නේ අන්තර් පුද්ගල හැකියා. දකුණු පැත්තේ තියෙන්නේ අන්තක් පුද්ගල හැකියා. ඉන්ටර් ඇන්ඩ් ඉන්ට්‍රා කියලා ලියලා තියෙනවා. අන්තර් පුද්ගල හැකියා සමාජ හැකියා නමින්ද, අන්තක් පුද්ගල හැකියා පුද්ගල හැකියා නමින්ද මෙහි හඳුන්වා තිබෙනවා. මේ කාරණා අපි කලිනුත් ප්‍රකාශ කළා. නිපුණතාව නිර්වචනය කරන තැනදී රූප සටහන මැද වෙනම ඉදිරිපත් කර තිබෙන චින්තන කුසලතාවත් අන්තක් පුද්ගල හැකියා ගණයටම වැටෙනවා. මම ඒකත් පැහැදිලි කරලා තියෙන්නේ මේ වෙනකොට. එතකොට මේක වෙන් කරලා ගත්තේ ඇයි කියලාත් කිව්වා. චින්තන විප්ලවයක් අපි ඇති කරන්න ඕනේ. ඉතාම දුර්වලලා තියෙන මේ චින්තන ශක්තිය කටපාඩම් කරන සංස්කෘතිය මුදවලා මේ චින්තන ශක්තිය වැඩි දියුණු කරන්න ඕනේ. ඒ නිසා මේ මැද තියෙන චින්තන කුසලතා ඒක වෙන් කරලා ගත්තට ඒකත් ඇත්තෙන්ම අයිති වෙන්නේ මේ පර්සනල් ස්කිල්ස්
කියන මේ කාණ්ඩයටම තමයි ඒකත් අයිති වෙන්නේ. නමුත් ඒක අවධාරණය කරන්න ඕන නිසා ඒක වෙන් කරලා මේ වෙනම අරගෙන තියෙනවා. ඒතර මේ හැකියාව අප ලබන්නේ උපතින් ලබන හැකියාව. මේ පුද්ගල හැකියාව අපි එක එක්කෙනාගේ ආධ්‍යාත්මයෙන් ඉන්නේ. අපි ඒවා ලබන්නේ උපතින්. ජීවත් වීම හරහා අප මේවා වැඩි දියුණු කරගන්නවා. ඊළඟට අපිට තියෙන්නේ මේ සමාජ පුද්ගල හා චින්තන කියන හැකියා කාණ්ඩ තුන වෙන් වෙන්ව සලකා බලමින් ඒවා යටතේ වර්ග කර තියෙන මුරුදු කුසලතා හඳුනා ගන්න. ඒකට අපි ඊළඟ දවසට අපි ඒකට කල් තබන්න සිදු වෙනවා. අපිට ඊළඟට කරන්න තියෙන්නේ මේ සම්මෝධානික පෞරුෂයක මේ අංග තුනක් පමණයි මෙතන තියෙන්නේ. උතන කායික සංවර්ධනයවත් බුද්ධිමය සංවර්ධනයවත් ඇතුළත් වෙලා නැහැ. එතකොට අංග පහෙන් දෙකක් මෙතන නැහැ, අංග තුනක් පමණයි තියෙන්නේ. අර ඇතුළත රවුමේ තියෙන මේ මුරුදු කුසලතා ටික තමයි මේ ඔබට ඉදිරිපත් කරන්නේ. ඇත්ත වශයෙන්ම නම් මුරුදු කුසලතා කාණ්ඩ දෙකයි තියෙන්න පුළුවන්. නමුත් චින්තන කුසලතා කියලා කාණ්ඩයක් අලුතෙන් එකතු වුණා. ඒකට හේතුව මේ පුද්ගල හැකියාව යටතේ මෙතෙක් කල් තිබුණු චින්තන කුසලතා සංවර්ධනයේට පාසල් දක්වලා තියෙන අඩු අවධානය නිසා. හොඳයි එහෙමනම් අපි අද දවසට අදාළ ඉංග්‍රීසි පද ටික ඊළඟට සලකලා බලමු. මම වැදගත් කාරණයක් ආරම්භයේදීම කිව්වා. ස්ටුඩන්ට් සෙන්ටර්ඩ්, ලර්නර් සෙන්ටර්ඩ් කියලා අපි 21 වෙනි සතවර්ෂයේ ආරම්භයේදී කතා කරා. නමුත් 20යි 23ට තවත් අවුරුදු 8ක් ගිහිල්ලා 2015 2007 2015 ඊළඟ ප්‍රසංස්කරණයේ තියෙන 2023. දැන් ඒකට අවුරුදු 8න් 8 යන්නේ. අතර 20 වෙනි සතවර්ෂයේ අවසාන ප්‍රසංස්කරණයේ තිබුණේ 99. 21 වෙනි සතවර්ෂයේ පළවෙනි ප්‍රසංස්කරණයේ තිබුණේ 2007. දෙවෙනි ප්‍රසංස්කරණයේ 2015. තුන්වෙනි ප්‍රසංස්කරණයේ 2023. එහෙනම් ඔන්න ලර්නර් සෙන්ටර්ඩ් කියන වචනේ වෙනස් වෙනවා. ලර්නින් සෙන්ටර්ඩ් এডুকেෂන් එකක් තමයි 20යි 23ට යෝජනා කරලා තියෙන්නේ. ඉගෙනුම කේන්ද්‍ර කරගත්ත අධ්‍යාපනය. ඉගෙනුම කියන්නේ ක්‍රියාවලියක්. පුද්ගලයා නෙමෙයි වැදගත් වෙන්නේ, ක්‍රියාවලියයි මෙතෙන්දී මුල් තැනට එන්නේ. මම ඔබට මතක් කරන්න කැමති 99 විෂය මාලා ප්‍රසංස්කරණ පොදු නිපුණතා පහක් හඳුන්වලා දුන්නා. ඒ පහෙන් අවසාන එක ඉගෙනුමට ඉගෙනුම. learning to learn. එදත් මේ අදහස තිබුණා. ඉගෙන ගන්න හැටි ළමයට උගන්වන්න ඕනේ. ඉගෙනුමට ඉගෙනුම කියන එකයි උගන්වන්න ඕනේ. ඒ නිසා මේ අදහස් කාලෙන් කාලයට මතුවෙනවා. 99ත් මේක අවධාරණය වුණා. learning centered education එකක් තමයි 20යි 23 වෙනකොට බලාපොරොත්තු වෙන්න පුළුවන්. එතකොට එහෙමනම් අපි 2007 ප්‍රසංස්කරණය යටතේ අපි නිපුණතා පාදක අධ්‍යාපනයක් හඳුන්වලා දුන්නා. ඒක අපි කිව්වා ක්‍රියාකාරකම් ක්‍රියාකාරකම් අභිමුඛයි කියලා. අපි ඒකට එදා කිව්වේ ශිෂ්‍ය කේන්ද්‍රීය කියන වචනේ. එහෙනම් එතන තිබුණා group work. කණ්ඩායම් වැඩ තිබුණා. කණ්ඩායම් ඔස්සේ ළමයි ගවේෂණවල නිරත වුණා. ඒ වගේම self directed learning. ස්වයං මෙහෙයුම් ඉගෙනුමක් සඳහා අවස්ථාව තිබුණා. ළමයාට පැවරුම් දෙනවා. අර සම්භාවන ඇගීම් සඳහා මේ උපකරණ හදලා ළමයාට වැඩ පවරනවා. ඒ වගේම හැම ක්‍රියාකාරකමක් අවසානයේම ගෙදර වැඩ පැවරුම් දෙනවා. එහෙනම් පන්ති කාමරේ ආරම්භ කරපු කුසලතා සංවර්ධනය පන්ති කාමරයෙන් බැහැරදී වැඩ දියුණු කරගන්නට ශිෂ්‍යයාට අවස්ථාව තියෙනවා. self directed learning ස්වයං මෙහෙයුම් ඉගෙනුම, independent learning ස්වාධීන ඉගෙනුම. self learning කියන්නේ නැතුව self directed learning කියලා කිව්වේ ස්වාධීන ඉගෙනුමට වඩා self directed learning වෙනස් බව ඔබට පෙන්නන්න. මොකද්ද වෙනස? යම් මඟ පෙන්වීමක් ඒකේ තියෙනවා. අඩු ගානේ learning guide එකක් හරි තියෙනවා. එතකොට උපදේශ සංග්‍රහයක්, ඉගෙනුම් උපදේශ සංග්‍රහයක්වත් තියෙනවා. ගුරුවරයෙක් ළඟ නැති වුණාට යම් මඟ පෙන්වීමක් ඇති තමයි ළමයා මේ ඉගෙන ගැනීම කරන්නේ. නමුත් ඉන්ඩිපෙන්ඩන්ට් ලර්නින් වෙනකොට එයා ස්වාධීනව නැගී සිටිනවා. ස්වාධීනව ඉගෙන ගන්න කෙනෙක් බවට පත් වෙනවා. මේ ඕපන් සෝස් ලර්නින් ඒ කියන්නේ විවෘත මූලාශ්‍ර ඉගෙනුම. එතකොට අද විවෘත මූලාශ්‍ර ගොඩක් තියෙනවා. මුදල් වැය වෙන්නේ නැහැ. අන්තර්ජාලයෙන් භාගත කරගන්න පුළුවන්. එහෙනම් අන්න ඒවා ඇසුරු කරන්න ළමයා හුරු වෙනවා. මේ ස්වාධීනව ඉගෙන ගන්න කෙනාට මේවා ඉතාමත් වැදගත් වෙනවා. මේ අලුත් ක්‍රම විදි අපි අවධාරණය කරා. ඇත්තෙම 2007 ඉඳලා මේ ක්‍රමවිදි අවධාරණය වෙන බව තමයි කියන්න තියෙන්නේ.
ඊළඟට අර ඇගීම් ක්‍රම ගැන continuous evaluation හැම ක්‍රියාකාරකමකම සිදුවෙන අකණ්ඩ ඇගීම formative evaluation ක්‍රියාකාරකම් සන්තතියක ක්‍රියාකාරකම් සමූහ අලලලා සිදුවෙන සම්භාවන ඇගීම සහ ක්‍රියාකාරකම් සන්තතිය අවසානයේ සිදුවෙන සම්පින්ඩිත ඇගීම මේ ඇගීම් ආකාර 3 ඕනම ගුරුවරයෙක් ඇගීම ගැන දැනගන්න ඕනේ අකණ්ඩ ඇගීම හැම නිතරම සිදුවෙනවා හැම ක්‍රියාකාරකමක් ඇතුළේම අකණ්ඩ ඇගීම තියෙනවා ඒක ගැඹුරෙන් කරන ඇගීමක් නෙමෙයි ඒක අර වාචිකව ප්‍රතිපෝෂණ ඉදිරි පෝෂණ ලබා දෙන එතකොට මතු පිටින් කරන ඇගීම කණ්ඩායම ගැන තමයි තෙන්දී අදහස් දක්වන්නේ කණ්ඩායම ගැන තමයි නිර්ණායක ඔස්සේ ගුරුවරයා ප්‍රතිපෝෂණ ලබා දීමක් සිදු කරන්නේ සම්භවන ඇගීමත් කණ්ඩායම් වශයෙන් කරන්න පුළුවන් හැබැයි එතෙන්දී උපකරණයක් තියෙනවා ටූල් එකක් තියෙනවා අන්න එහෙනම් ඒ ටූල් එක ඔස්සේ පන්ති කාමරයෙන් බැහැර විවිධ ස්ථානවල ළමයි එකතු වෙලා මේ ඇගීම් කරනවා ක්‍රියාකාරකම් සමූහයක් අල්ලලා තමයි සම්භවන ඇගීමක් සම්පාදනය වෙන්නේ සමටිව් ඉවැලුවේෂන් ටර්මිනල් එක්සෑම් එක ටර්මිනල් කියන්නේ අවසානයේට කරන විභාගයක් සමටිව් ඉවැලුවේෂන් එතකොට කිසියම් මට්ටමක් අවසානයේ දැන් ආපෝස්ත සාපෙල කියන්නේ 10 වෙනි ශ්‍රේණියයි 11 වෙනි ශ්‍රේණියයි ඉවර කළා තමයි මේ ආපෝස්ත සාපෙල විභාගයේ තියන්නේ ඒක සම්පින්ඩිත ඇගීමක් එහෙම නැත්නම් ඒක සම්පින්ඩිත ඇගීමක් එහෙම නැත්නම් හැම වර්ෂයක් අවසානයේම අර ක්‍රියාකාරකම් සම්පති ඉවර වෙනවා වර්ෂය අවසන් වෙනකොට එහෙනම් වර්ෂයක් අවසානයේදී තමයි අපි වර්ෂ අවසාන පරීක්ෂණ අපි පවත්වන්නේ end of year school test කියලා තියෙන්නේ ඊළඟ පේළියේ ඒ වර්ෂ අවසාන පරීක්ෂණ වලට මේ terminal exams අවසානයේට කරන දෙයක් ටර්මිනල් කියන්නේ අවසාන සමාප්තික කියලා මම අර වචනයක් පාවිච්චි කළේ. එතකොට සමටිව් වලට කියන්නේ සම්පින්දිත, ෆෝමටිව් වලට කියන්නේ සම්භවන, කන්ටිනියුස් වලට කියන්නේ අඛණ්ඩ. ටර්මිනල් වලට තමයි අර සමාප්තික කිව්වේ යම් කාර්යයක අවසානයේදී කරන විභාගයක් තමයි සමාප්තික විභාගයක් කියලා කියන්නේ. ටර්මිනල් එක්සෑම් එකක් කියලා කියන්නේ. ඒකට ඒකටම අපිට සමටිව් ඉවැලුවේෂන් කියන වචනේ පාවිච්චි කරන්න පුළුවන් අගට කරන නිසා. එතකොට පාසල් මට්ටමේ නම් මේ සමාප්තික ගණයට වැටෙන්නේ end of year school test වර්ෂ අවසාන පාසල් පරීක්ෂණ ඒ වගේම පොදු විභාග කිසියම් මට්ටමක් අවසානයේ පොදු විභාග තියෙනවා ඒවත් සමාප්තික නැත්නම් සම්පින්දිත ඇගීම් එතකොට පහවසර ශිෂ්‍යත්ව විභාගය අවුරුදු 5ක් ඉගෙන ගන්න ළමයා කොච්චර ඉගෙන ගත්තද කියලා හොයන විභාගයක් 12 13 ශ්‍රේණිය අවසන් කරන ළමයා ආපොස්ස උසස් පෙළ විභාගයට පෙනී සිටිනවා. ඒකත් මේ පබ්ලික් එක්සෑම් එකක් පොදු විභාගයක් විභාග දෙපාර්තමේන්තුවෙන් පවත්වන සම්පින්දිත පොදු විභාග වශයෙන් හඳුන්වන්න පුළුවන්. එතකොට අපි මේ සම්පින්දිත ඇගීම ගත්තොත් මේවා කොහොමද වෙනස් වුනේ? 20 වෙනි සතවර්ෂයේ අපේ ළමයි වාඩි වුණේ දැනුම කේන්ද්‍රීය විභාගවලට. දැනුම තමයි ප්‍රධාන තැන ගත්තේ. පාසලේ ගුරුවරයා දිගින් දිගටම දැනුම ලබා දුන්නා. රූම්ගේ අර වර්ගීකරණේ අර පඩි 6 ඔස්සේ ළමයි ගෙනිච්චා. නමුත් ළමයින්ට හිතන්න දුන්නේ ගුරුවරයා සියල්ල දැන සියල්ල කියා දුන්නා. ඇගීම් කරන හැටි කියලා දුන්නා. විශ්ලේෂණය කරන හැටි කියලා දුන්නා. සංශ්ලේෂණය කියලා දුන්නා. දැනුම අවබෝධය විතරක් නෙමෙයි ඉන් ඉහළට ළමයා චින්තනයට යොමු කරලා කරන්න තිබුණු දේවල් සියල්ල ගුරුවරයා කියලා දුන්නා. එහෙනම් දැනුම තමයි එතෙන්දි පදනම් වුණේ. දැනුම් කේන්ද්‍රීය විභාග තමයි අපිට තිබුණේ 2007 විෂයමාලා ප්‍රතිසංස්කරණයේ එනකන් 2007 විෂයමාලා ප්‍රතිසංස්කරණයේ ලොකු වෙනසක් ඇති කරන්න උත්සාහයක් දරුවා. මේවට කියන්නේ ඔතෙන්ටික් ඉවැලුවේෂන්ස් වලට කියන සුතත්ත්‍ය සුයන්නයි තයන්නයි යන්නේ. සැබෑ තත්ත්වය තත්ත්වයන් ජීවිතයේ සැබෑ තත්ත්වයන් පදනම් කරලා ඒවට මුහුණ දෙන්න මේ දරුවෝ කොච්චර සූදානම්ද කියලා බලන්නයි මේ සුතත්ත්‍ය ඇගීම් ක්‍රමය සම්පාදනය කරේ. සුතත්ත්‍ය ජීවිතයේ සැබෑ තත්ත්වයන්ට මුහුණ දෙන්න මෙයාලගේ සූදානම් බලන්න තමයි මේ සමාප්තික ඇගීම මේ ක්‍රමයට දියුණු කරනු ලැබුවේ. එතකොට මේ සම්භවන ඇගීම ඒක කොහොමද සිදු වෙන්නේ? 99 හඳුන්වා දුන්නු ස්කූල් බේස්ඩ් ඉවැලුවේෂන්ස් පාසල් පාදක ඇගීම
2004ත් ගෙනාවා. අපි එතෙන්දී උත්සාහවත් වුණා පන්ති කාමරේ සිදුවෙන ඉගෙනුම හා ඉගැන්වීම පන්ති කාමරයෙන් බැහැරට ගෙනියන්න. මොකද අර පන්ති කාමරේ ළමයා නිපුණතා සංවර්ධනය ආරම්භ කරනවා. කුසලතා සංවර්ධනය ආරම්භ කරනවා. එයා පන්ති කාමරයෙන් බැහැරදී ඒ කාර්යය ඉදිරියට ගෙන යාම අවශ්‍ය වෙනවා. Extension of learning beyond the classroom. Beyond the classroom කියන්නේ පන්ති කාමරයෙන් ඔබට extension of learning කියන්නේ ඉගෙනුම දීර්ඝ කිරීම. පන්ති කාමරයට සීමා වෙච්ච ඉගෙනුම පන්ති කාමරයෙන් ඔබට ගෙන යන්න, ඔබට දීර්ඝ කරන්න පාසල් පාදක ඇගීම හඳුන්ලා දුන්නා 1999 දී. ඒක තවත් වැඩි දියුණු කරලා 2007 දී සම්භාවනා ඇගීම් ක්‍රමයේ වශයෙන් පාවිච්චි කළ බවයි මේ පෙන්වා දෙන්නේ. ඊළඟට මෙතෙන්දී අපට අවශ්‍ය වෙන්නේ application of knowledge to real life situation. සැබෑ ජීවිත අවස්ථාවන්ට අපි ලබන දැනුම යොදා ගන්න හැටි තමයි මෙතෙන්දී පාවිච්චි වෙන්නේ. ඉතින් මෙතෙන්දී මම නිතර කිව්වා බ්ලූම්ගේ සංශෝධිත වර්ගීකරණය යටතේ මේ භාවිතය කියන එක හරිම වැදගත් කියලා. මොනවද භාවිත කරන්නේ? අපි ලබපු දැනුම සහ අවබෝධය. ඒ කියන්නේ lower order mental skills දෙක. පහළින්ම තියෙන remembering සහ understanding. අන්න එහෙනම් එසේ ලබපු දැනුම දැන් භාවිත කරනවා. මොනවටද භාවිත කරන්නේ? ජීවිතේ සැබෑ තත්ත්වවලට භාවිත කරනවා. මෙසේ කිරීමේදී තමයි අර දැනුම ගැඹුරු වීම ආරම්භ වෙන්නේ. අලුත් දෙයක් නිර්මාණය කිරීමේ හැකියාව ලැබෙන්නේ. එසේ නිර්මාණය කරන අලුත් දේ අපි ඒකත් එක්ක වැඩ කරනකොට තමයි නව දැනුම උපාදනයට අවස්ථාව ලැබෙන්නේ. එහෙනම් මම නැවත කියනවා knowledge acquisition ඒක තමයි පන්ති කාමරයේ වෙන්නේ. විවිධ මූලාශ්‍ර වලින් අපි දැනුම ලබා ගන්නවා. ඊට පස්සේ දැනුම භාවිත කරනකොට knowledge deepening ඇති වෙනවා. දැනුම ගැඹුරු වෙනවා. ඒ තුලින් නව නිර්මාණ බිහි වෙනවා. ඒ නිර්මාණත් එක්ක වැඩ කරනකොට නව දැනුම උපාදනය කරන්න පුළුවන් වෙනවා. knowledge creation කියන තැනට යනවා. එතකොට අත්දැකීම එක්ක තමයි මේ නිහඬ දැනුම, අප්‍රකාශිත දැනුම අපට ලබා ගන්න පුළුවන් වෙන්නේ. එතකොට භාවිතය හරිම වැදගත්. භාවිතය හරහා knowledge deepening ඇති වෙනවා. ඊටත් පසු අවස්ථාවක knowledge creation ඇති වෙන බව ඔබ සිහි තබා ගන්න අවශ්‍යයි. ඊළඟට parental education අපි කියනවා දෙමව්පිය අධ්‍යාපනය කියලා. අපේ රටේ පිළිගත් දෙමාපිය අධ්‍යාපන වැඩසටහන් නැහැ. ඒ නිසා හුඟ දෙනෙක් හිතනවා හැමෝම වගේ හිතන්නේ අපිත් පාසල් ගිහින් තියෙනවා. අපිත් අධ්‍යාපනය ගැන දන්නවා කියලා හිතන පිරිස ඉන්නවා. ඉතින් දෙමාපියන් පවා එහෙම තමයි හිතාගෙන ඉන්නේ. ඒගොල්ලෝ හිතනවා ඒගොල්ලන් ඉගෙන ගත්ත ක්‍රම තමයි හොඳම ක්‍රම කියලා. අන්න parental education. එතකොට මේ parental education නැතිකම අපි පාසල් අධ්‍යාපනයට පහරක් බාධාවක් කියලා මේ වෙලාවේදී කියන්න කැමතියි. ඊළඟට අපි කිව්වා බුද්ධිය සංවර්ධනය කරන්න අපි එදා පටන්ම ලොකු උත්සාහයක් ගත්තා. සියලුම කැපකිරීම් කරේ ශිෂ්‍යයින්ගේ බුද්ධිය සංවර්ධනය කරන්න. හැමෝටම මේක කරන්න බැරි බව අපි එදා තේරුම් අරන් හිටියේ නෑ. අද ස්නායු විද්‍යාව, ඒතර මොළය පිළිබඳ කරන පරීක්ෂණ අද හුඟක් දියුණු වෙලා. එතකොට අපිට පේනවා හැමෝටම මේ බුද්ධිමය සංවර්ධනය හැමෝටම ගෝචර වෙන්නේ. නමුත් බ්ලූම්ගේ මුල් වර්ගීකරණ වලට අනුව අපි කාලයක් තුල මේ බුද්ධි පරීක්ෂණ පැවැත්වුවා. තාමත් අපේ පාසල් පද්ධතියේ මේ බුද්ධි පරීක්ෂණ දෙකක් තියෙනවා. ශිෂ්‍යත්ව විභාගයේ පළවෙනි ප්‍රශ්න පත්‍රය බුද්ධි පරීක්ෂණ. බුද්ධි පරීක්ෂණ ගණයට අයත් වෙනවා. දෙවන ප්‍රශ්න පත්‍රය නම් ඒ ප්‍රාථමික පාසලේ ඉගෙන ගන්න විෂයන් අරලා තමයි සකස් කරලා තියෙන්නේ. නමුත් පළමු ප්‍රශ්න පත්‍රය බුද්ධි පරීක්ෂණය. ආපොස උසස් පෙළ විභාගයට පෙනී සිටින ළමුන්ට වාඩි වෙන්න තියෙනවා විභාගයකට. ඒකට කියන්නේ පොදු සාමාන්‍ය පරීක්ෂණය කියලා සිංහලෙන්. ඉංග්‍රීසියෙන් common general test at the GCA. අන්න ආපොස උසස් පෙළ විභාගයත් එක්ක පවත්වනු ලබන පොදු සාමාන්‍ය පරීක්ෂණය. මේ දෙකම බුද්ධි පරීක්ෂණ. එහෙනම් බුද්ධිමය සංවර්ධනයේට එදා මෙදා තුර ලබා දුන්නු අවධානය ඔබට පසක් කර දෙන්න මේ උදාහරණය මා පාවිච්චි කළේ. මේ කියන්නේ knowledge based exams වලින් මිදිලා නව අධ්‍යාපන
අන්න එහෙනම් අර ගවේෂණාත්මක ඉගෙනුම පෝෂණය කරන්න ප්‍රධාන ඉගෙනුම් ක්‍රම දෙකක් හඳුන්වලා දුන්නා. කාර්ය පදනම් කරගත්ත ඉගෙනුම action based learning සහ විමර්ශනය පදනම් කරගත්ත ඉගෙනුම. අපි මනසින් මෙනෙහි කරනවා. රිෆ්ලෙක්ෂන් කියන වචනේ ආපස්සට ඇල්ලලා හිතනවා, ප්‍රත්‍යවේක්ෂණය කරනවා. සමහර විෂයන්ගේ මේ විමර්ශන අවශ්‍යතාව වැඩියෙන් තියෙනවා. ඉතිහාසය වගේ විෂයන්, ආගම වගේ විෂයන්, එතෙන්දී විමර්ශන පාදකව කරන ඉගෙනුමට වැඩි අවස්ථා තියෙනවා විෂය මාලාවේ ඇතැම් විෂයන් සම්බන්ධව. නමුත් විද්‍යාව වගේ විෂයන්, තාක්ෂණය වගේ විෂයන් ඒවා වැඩි නැඹුරුවක් දක්වන්නේ කාර්ය පදනම් කරගෙන සිදුවෙන ඉගෙනුමට. ඒකට action based learning කියලා අපි කියනවා. ඊළඟට eclectic approach බහුවිධ ඉගෙනුම් එළමුම් කියලා කියනවා. learning to teaching, learning and teaching ඉගෙනීම හා ඉගැන්වීම සඳහා තියෙන බහුවිධ එළමුම් ගැන තමයි මේ කතා කරන්නේ. අන්න එහෙනම් ක්‍රියාකාරකමක් ඇතුලේ ඉගෙන ගන්න තියෙන්නේ එක විදියක් නෙමෙයි. විදි කීපයක් තියෙනවා. ක්‍රියාකාරකමේ හැම පියවරකම විවිධ වූ එළමුම් තියෙනවා ඉගෙන ගැනීම සඳහා. එහෙමනම් අපි කියනවා eclectic approach to learning and teaching කියලා කියනවා. එතකොට eclectic approach කියන්නේ බහුවිධ ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රමෝපා. එතකොට අර සුතත්ති ඇගීම් ක්‍රමය විද වැටීමත් එක්ක අර යල් පැන ගිය ගතානුගතික ඉගැන්වීමේ ක්‍රමය යලි හිස එසූ බව ඔබ දන්නවා. අන්න එහෙනම් ඒ එක්කම වෙච්ච දේවල් තමයි මේ තියෙන උපකාරක පන්ති වැඩි වුණා. ළමයි වැඩියෙන් උපකාරක පන්ති වෙත ඇදී යන්න ගත්තා. මොකද ඒවා කෙලින්ම විභාග ඉලක්ක කරලා ඉගැන්වුවේ. ඊළඟට ගුරුවරුන්ගේ ආදර්ශ ප්‍රශ්න වලට උත්තර ලියලා දුන්නා. මොඩල් ක්වෙස්චන්ස්. ඊළඟට පෙළපොතේ කරුණු කටපාඩම් කර ටෙක්ස්ට් බුක් මැටීරියල්. ඒවයි තියෙන නිර්වචන, සංකල්ප මේගොල්ලෝ කටපාඩමින් ඉගෙන ගත්තා. වෙළඳ පොලේ කෙටි සටහන් පොත්, ෂෝට් නෝට් බුක්ස් වැහිවෙන්න පටන් ගත්තා. එහෙනම් දෙමව්පියන් ඒවා මිලදී අරගෙන තම දරුවන්ට දුන්නා ඒවා කටපාඩම් කරගන්න. එහෙනම් ටීචර් මේඩ් නෝට්ස් ගුරුවරයා විසින් සකස් කරන සටහන්, ඒ වගේම උපකාරක පන්තියේ ගුරුවරයා සකස් කරන සටහන්, මේ වගේ විවිධ වූ දේවල් ළමයි විෂය කරුණු ඇතුළත් සටහන් හොයාගෙන ඒවා මතකයේ තබාගෙන විභාග වලට සූදානම් වෙන්න ගත්තා මේ දැනුම කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමය තුල. එතකොට අපි මෙන්න මේ වගේ කාරණා කීපයකුත් කතා කළා. subject competencies විෂය නිපුණතා. විෂය නිපුණතා පදනම් වැඩෙන්නේ intellectual skills. විෂය නිපුණතා පදනම් කරගෙන තමයි intellectual skills වැඩෙන්නේ ඊතලයේ පෙන්වන විදිහට. එතකොට හැම විෂයක් හා සම්බන්ධවම නිපුණතා තියෙනවා. ඒ විෂය නිපුණතා සාක්ෂාත් කරනකොට ළමයා මේ බුද්ධිමය කුසලතා සංවර්ධනය කරගන්නවා කියන එක තමයි මෙහිදී පෙන්වන්නේ. ඉතින් එහෙනම් විෂය නිපුණතා වැඩෙන්නේ කොහොමද? විෂය දැනුමෙන් ආරම්භ වෙන්නේ. විෂය දැනුමට චිත්ත වේගිකව බැඳෙන්න ඕනේ. ඉමෝෂන්ස් කියන්නේ ඒකයි. චිත්ත වේගිකව බැඳුනම තමයි මේ විෂය දැනුම ඔස්සේ කුසලතා සංවර්ධනය සඳහා ළමයා යොමු වෙන්නේ. මේ කුසලතා සංවර්ධනයට යනකොට සුවිශේෂ කුසලතා ගොඩාක් සංවර්ධනය වෙලා අන්න ඒව එකතු වෙලා දැන් දැනුම මේ ආකල්ප හදවතේ වෙනස් වීම ඒ වගේ මේ කුසලතා එකතු වෙලා දැන් එයා තුළ ගොඩනගෙනවා විෂය නිපුණතා. විෂය නිපුණතා වලට තව නමක් තමයි subject abilities. ඒවට තව නමක් තමයි practices. හැකියාව, පුරුදු, broad skills කියලා කියනවා. එහෙනම් මේ විෂය නිපුණතා වලට අපි කියන තවත් නම් කීපයක් හැකියාව කියනවා, පුරුදු කියනවා, පුළුල් කුසලතා කියලා කියනවා. කොහොමද ඒව හැදෙන්නේ? විෂය දැනුමින් පටන් අරගෙන ඒ විෂය දැනුමට හදවතින් බැඳිලා, චිත්ත වේගිකව බැඳිලා කුසලතා ප්‍රගුණ කර ගැනීම ආරම්භ කරලා ඒ කුසලතා ප්‍රගුණ වෙනකොට සුවිශේෂ කුසලතා රාශියක් ප්‍රගුණ වෙනකොට තමයි මේ දකුණු පැත්තේ තියෙන විෂය නිපුණතා ආදිය සංවර්ධනය වෙන්නේ. අපි කතා කළා theoretical and practical knowledge. එතකොට මේකට කිව්වා න්‍යායාත්මක හා ප්‍රායෝගික දැනුම. දැනුමේ කොටස් දෙක මේ තියෙනවා. මේ දැනුමේ කොටස් දෙක ලැබුවට මදි. අපේ හදවත ඒ ආකාරයට ගැහෙන්න ගත්තේ නැත්නම් ඉන් එහාට අපි යන්නේ. හදවතේ ගැස්ම
ඉතාම වැදගත්. අන්න ඒක තමයි මේ ඉමෝෂනල් ඉන්වෝල්ව්මන්ට් චිත්තවේගීය බැඳීම කියලා කියන්නේ. ඒ චිත්තවේගීය බැඳීම ඇති වුණොත් තමයි අපි මේ න්‍යායාත්මක හා ප්‍රායෝගික දැනුම භාවිතයට යොමු වෙන්නේ. ඇප්ලිකේෂන් කියන්නේ භාවිතය. අන්න ඒ භාවිතය යනකොට තමයි අර බ්‍රෝඩ් ස්කිල්ස් ඇති වෙන්නේ. ඒ වගේම අර නොලෙජ් ඩීපනින් නොලෙජ් acquire කරගත්ත නොලෙජ් එක ලබාගත්ත දැනුම ගැඹුරු වෙන්නේ මෙන්න මේ භාවිතයත් එක්ක බව අපි මතක් කළ යුතු තියෙනවා. ඉතින් අපි තවත් කොටස් දෙකක් කතා කළා සමාජ කුසලතා හා පුද්ගල කුසලතා social and personal skills. ඒවට තවත් නම් දෙකක් දුන්නා interpersonal and intrapersonal skills. මෙතනින් පහළට අපිට තියෙන්නේ අර එක එක කොටස යටතේ සමාජ හැකියාව යටතේ අපට පෙන්වන්න මොන වගේ හැකියාවද තියෙන්නේ මොන වගේ කුසලතාවද සමාජ හැකියාව යටතේ ළමෙක් වඩව ගන්න ඕනේ පුද්ගල හැකියාව යටතේ මොන වගේ පුද්ගල හැකියාවද ළමෙක් වඩව ගන්න ඕනේ චින්තන හැකියාව වෙන් කරලා ගත්ත පුද්ගල හැකියාව කාණ්ඩේ ඒක ඇතුළේ සිසුන් වඩව ගන්න ඕන චින්තන හැකියාව සුවිශේෂ චින්තන හැකියාව රාශියක් තියෙනවා එහෙනම් අන්න ඒ හැකියාව කාණ්ඩ තුන විග්‍රහ කරන්න අපි ඊළඟ සැසියට කල් තබනවා. මම හිතනවා අද දවසේ අපි හුඟක් කතා කළේ පසුගිය සැසියේ ඉගෙන ගත්ත කරුණු මතක් කරමින් ඉන් ඔබට යමින් අපි තවත් වැදගත් කාරණා රාශියක් ඔබ හමුවේ මා ලැබුවා. මේ අනුවත් වෙනස් වෙන ලෝකේ වෙනස් වෙන ප්‍රවණතාවන්ට අනුව හැඩ ගැහිලා නව අධ්‍යාපන ක්‍රමයක් වෙත යන්න ඔබ සියලු දෙනාටම වාග්ය ලැබේවි කියලා මා විශ්වාස කරනවා. අද දවසේ වැඩසටහන මෙතකින් නතර කරනවා. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි දේශමාන ආචාර්ය අයිල්ගින්ගේ මැතිතුමියනි. ඇත්තටම අද දේශන තුළත් අපි කතා කරන්නේ අපේ මාතෘ භූමිය ශක්තිමත් කරන්න හොඳ මානව සම්පතක් ගොඩනගන්න අවශ්‍යයි. හොඳ මානව සම්පතක් ගොඩනැගීම සඳහා එහි පුළුල් කාර්යභාරය කරලා තියෙන්නේ ගුරු පරපුරේදී. එහිදී පවතින ගුරු පරපුර ශක්තිමත් කරන්න ආධුනික ගුරු පරපුර ශක්තිමත් කරන්න කාලීන අවශ්‍යතාවය. මෙම ජාතික වයිකීම කරට අරගෙන තමගේ අත්දැකීම දැනුම පරිණත බව විදහා දක්වමින් 21 වන සතවර්ෂයට ගැලපෙන ගුරු භූමිකාවක් කෙසේ සකස් වෙද්ද කියන එකයි. මැනවින් රැගෙන යන මේ දේශන මාලාවේ ඉතාම වටිනා දේශනයක් අද සමාප්ත වුණා. මා හිතන්නේ සාගරයේ මැද තනි වෙලා ඉන්න නැවකට ප්‍රදීපාගාරයක් තමයි පාර කියන්නේ නිවැරදි මාර්ගය හොයාගෙන අවශ්‍ය දිශාවට යන්න. මේ වගේ තමයි මා හිතන්නේ මේ අපේ ආචාර්ය අයිල්ගිනිගේ මැතිතුමියගේ දේශන මාලාව හොඳ ප්‍රදීපාගාරයක් වේවි ආධුනික ගුරුවරයන්ටත් ඒ වගේම දැනට ශාස්ත්‍රය තුළ ඉන්න ගුරුවරයන්ටත් තම භූමිකාව 21 වන සියවසට ගැලපෙන පරිදි ශක්තිමත් කරගන්න. මොකද අද ලෝකයේ තියෙන්නේ ඉගෙනුම් ක්‍රියාවලිය පදනම් කරගත්ත අධ්‍යාපනයක් කරා නැව දැනුම උත්පාදනය කිරීම සඳහා දරපරපු ගොඩනගා ගන්න නම් ගුරු පරපුරේ කාර්යභාරයත් ඒ වගේම දෙමාපිය වෙනස් වෙන්න අවශ්‍ය විදියත් ඒ වගේම නිලධාරී පන්තිය අලුතෙන් හිතන්න පටන් ගන්න මේ දේශන මාලාව ඔස්සේ ලැබෙන දැනුම් සම්භාරය හෝමාර වෙන අධ්‍යක්ෂක සම්භාරය ඉතාම වටිනවා. ඒ නිසා මම ඉතාම ස්තුතිවන්ත වෙනවා මෙම අධ්‍යාපන සංගායනාවෙන් අද දිනත් දේශනයට සම්බන්ධ වන දේශමාන ආචාර්ය අයිල්ගින්ගේ මැතිතුමියට බොහොම ස්තුතියි. Mm-hmm.